අයිපන්දු උපදී. ඉතින් දැන් මෙවර විභාගයට පෙනී සිටින දරුවන් වෙනුවෙන් මම බලාපොරොත්තු වෙනවා ප්‍රශ්න පත්‍ර පන්තියක් ආරම්භ කරන්න YouTube හරහා. එතකොට ඒක සම්පූර්ණයෙන්ම නොමිලේ පැවැත්වෙන එකක්. එතකොට එතනදී මම බලාපොරොත්තු වෙන්නේ පසුගිය විභාග ප්‍රශ්න පත්‍ර සාකච්ඡාවක් කරන්න. ඇත්තටම මෙතනදී මම බලාපොරොත්තු වෙනවා 2015 සිට 2020 දක්වා ප්‍රශ්න පත්‍ර වලට සාකච්ඡාවක් සිදු කරන්න. ඒතර ඒකේ ආරම්භයේ විදිහට අද 2020 ප්‍රශ්න පත්‍රයේ MCQ පේපර් එක අපි සාකච්ඡා කරනවා. දැන් පුතේ මෙතනදී මම බලාපොරොත්තු වෙන්නේ නැහැ විවරණයක් කතා කරන්න. මෙතනදී මට ඕනේ වෙන්නේ කොහොමද අපි හරියට පේපර් එකට උත්තරේ ලියන්නේ. ඒ කියන්නේ හරියට කොහොමද MCQ එකක් ලියන්නේ, උත්තරේ ගන්න කොහොමද. අනේ ටික තමයි මෙතනදී මම සාකච්ඡා කරන්නේ. ඒ කියන්නේ මේ ප්‍රශ්න පත්‍ර පන්තිය පුරාවටම අදින් ආරම්භන මේ ප්‍රශ්න පත්‍ර පන්තිය පුරාවටම ඕක තමයි සාකච්ඡා කරන්නේ. කොහොමද අපි MCQ එකක් හරියට කරන්නේ? කොහොමද පැය දෙකකදී MCQ පේපර් එක කරලා ඉවර කරන්නේ කියන එක තමයි මම සාකච්ඡා කරන්නේ. ඉතින් දැන් ඕගලන්ට පුළුවන් මේකට සහභාගී වෙන්න ඕනම කෙනෙක්ට ඔයගලගේ යාළුවෝ දැනුවත් කරන්න. ඉතින් දැන් මෙතනදී පේපර් එක කලින් කරන්න ඕගොල්ලෝ. පේපර් එක කලින් කරලා ඊට පස්සේ හරි වැරදි බලන්න. හරි වැරදි බලලා ඊට පස්සේ පුළුවන් ඕගොල්ලන්ට කොහොමද වැරදුනේ, ඇයි වැරදුනේ, එතකොට උත්තරේ කොහොමද ගන්නෙ කියන ටික මෙන්න මේ ටික මේකත් එක්ක ඕගොල්ලන්ට සංසන්දනය කරගන්න පුළුවන්. ඉතින් පුතේ මේක මම ඇත්තටම ආරම්භ කරන්න හිතුවේ මේ පවතින තත්ත්වයක් එක්ක ගොඩක් දරුවෝ දැන් අසරණ වෙලා ඉන්න වෙලාවක ඉතින් මම හිතුවා මේ වගේ දෙයක් කරන්නේ කොහොඳයි කියලා. ඉතින් ඒ නිසා 2020 ප්‍රශ්න පත්‍රයෙන් ආරම්භ වෙලා 2015 ප්‍රශ්න පත්‍රය දක්වා මේ විදිහට සාකච්ඡා කරනවා. ඒතකොට ඉස්සෙල්ලාම MCQ ප්‍රශ්න පත්‍ර ටික සාකච්ඡා කරනවා. ඊට පස්සේ ව්‍යුහගත රචනා ටික, ඊට පස්සේ රචනා ප්‍රශ්න පත්‍ර ටික සාකච්ඡා කරනවා. දැන් මේක මම බලාපොරොත්තු වෙනවා මම සාමාන්‍යයෙන් වීඩියෝස් කරන විදිහටම කරන්න. ඒතකොට බෝඩ් එකේ ලියලා කරන්නේ නැතුව සාමාන්‍ය විදිහට කරන්න බලාපොරොත්තු වෙනවා. මොකද වෙනසකටත් එක්ක හැමදාම බෝඩ් එකේ ලියනවා. ඉතින් වෙනසකටත් එක්ක මම බලාපොරොත්තු වෙනවා සාමාන්‍ය විදිහටම කියන්නේ මම වීඩියෝස් ඉදිරිපත් කරන විදිහටම මේකත් කරගෙන යන්න. ඉතින් මේ සම්බන්ධයෙන් මම ඔයගොල්ලන්ගේ යෝජනා බලාපොරොත්තු වෙනවා, චෝදනා බලාපොරොත්තු වෙනවා. ඉතින් මේකත් එක්ක අපි දිගටම කරගෙන යන්න මම බලාපොරොත්තු වෙනවා ඔයගොල්ලන් මේකත් එක්ක දිගටම එකතු වෙලා ඉඳී කියලා. ඉතින් ඔයගොල්ලන්ට පුළුවන් දැන් අද සිට ඔන්ලයින් ප්‍රශ්න පත්‍ර පන්තියට සහභාගී වෙන්න. ඔයගොල්ලන්ගේ යාළුවෝ මේ සම්බන්ධයෙන් දැනුවත් කරන්න. ඉතින් එහෙනම් අපි සම්බන්ධ වෙමු දැන් ප්‍රශ්න පත්‍ර පන්තියත් එක්ක. මෙතනින් ඉස්සරහට දිගටම අපි ප්‍රශ්න පත්‍ර සාකච්ඡා කරනවා. අපි යම්පුතේ පළවෙනි ප්‍රශ්නයට පළවෙනි පාඩම ආශ්‍රිත ප්‍රශ්නයක් විද්‍යාඥයන් සම්බන්ධයෙන් අහලා තියෙන ඉතාමත් සරල ප්‍රශ්නයක්. එතකොට මේකෙන් අහන්නේ මේ කියන එක් සොයා ගැනීම කවුද කරේ කියන එක නේද? පළවෙනි කේද අපෙන් අහන්නේ කැතෝඩ් කිරණ නලය තුන ධන කිරණ හොයාගත්තේ කවුද කියලා. එතකොට ධන කිරණ සම්බන්ධයෙන් මෙතන වැදගත් වෙන්නේ ගෝල්ඩ්ස්ටයින් නේද? එතකොට එහෙනම් පුතේ ගෝල්ඩ්ස්ටයින් ඉන්න පිළිතුරු දෙකක් තියෙනවා. එක්කෝ 2 එක්කෝ 5. එහෙනම් ඒ කියන්නේ අපිට 2 හෝ 5 කියන පිළිතුරු දෙකෙන් එකක් තමයි තෝරන්න වෙන්නේ. ඊට පස්සේ කියන්නේ සමහර න්‍යෂ්ටි වර්ග මගින් නැති කරන විකිරණශීලීතාවය. විකිරණශීලීතාවය කොහොම අපිට මතක් වෙන්නේ පුතේ බෙකරල්. එහෙනම් මේ බෙකරල් ඉන්න උත්තරේ එහෙනම් පිළිතුර 5 වෙන්න ඕනේ. එහෙනම් එකට උත්තරේ 5. බොහොම ලේසියෙන් උත්තරේ තෝරන්න පුළුවන්. දෙවෙනි ප්‍රශ්නේ පුතේ ඒකත් පළවෙනි පාඩමේම තමයි අහලා තියෙන්නේ. තරමක පහසු ප්‍රශ්නයක්. නමුත් හරියට උත්තරේ තෝරන්න ඕනේ. සැලකිල්ලෙන් තෝරන්න ඕනේ. නැත්නම් පිළිතුර වරදින්න පුළුවන්. දැන් අපෙන් අහන්නේ මැංගනීස් සම්බන්ධයෙන් L සමාන බිඳුව සහ Ml සමාන ඍණ 1 ක්වොන්ටම් මං ඇති ඉලෙක්ට්‍රෝන කොච්චරක් තියෙනවද කියලා. පුතේ අපි ගමු මැංගනීස්. මැංගනීස් ගත්තාම මෙයා 25යි නේද? එතකොට අපි දන්න කාරණේ තමයි මෙයාගේ අවසාන ඉලෙක්ට්‍රෝන වින්‍යාසය එනවා 4s2යි 3d 5යි කියලා. 4s2යි 3d 5යි නේද? දැන් පුතේ මෙතන ගත්තාම එන අපිට පේනවා මෙයාගේ n වල අගය n සමානයි 4යි කියන එක. n සමානයි 4යි. පුතේ n වල අගය දන්නවා නම් අපිට පුළුවන් l සඳහා පැවතිය හැකි උපරිම අගය හොයන්න. l max හොයන්න පුළුවන්. l max සමානයි අපි දන්නවා n ඍණ 1 මගින් තමයි ගණනය කරන්නේ. එහෙනම් අපිට මේකට උත්තරයක් ගන්න පුළුවන් 4 ඍණ 1 සමානයි 3යි. එහෙනම් l max 3යි නේද? ඒතර l වල උපරිම අගය 3 නම් පුතේ l සඳහා පැවතිය හැකි අනිකුත් අගයන් මොනවද කියලාත් අපිට තීරණය කරන්න පුළුවන්. ඒතර උපරිම අගය 3යි නම් L සඳහා බිඳුව පවතින්න පුළුවන්. L සඳහා 1 පවතින්න පුළුවන්. L සඳහා 2 අගය පවතින්න පුළුවන්. L සඳහා 3 කියන එක පවතින්න පුළුවන්. පුතේ දැන් L සමාන බිඳුව කියන්නේ අපි දන්නවා S උපශක්ති මට්ටම නේද? එතකොට S උපශක්ති මට්ටම. එතකොට මෙතන L1 කියන්නේ P උපශක්ති මට්ටම. L2 කියන්නේ D උපශක්ති මට්ටම. L3 කියන්නේ පුතේ F උපශක්ති මට්ටම. දැන් අපෙන් අහනවා L සමාන බිඳුවක් වෙන ඉලෙක්ට්‍රෝන. ඒ කියන්නේ පුතේ S ඉලෙක්ට්‍රෝන ගානනේ අහන්නේ. දැන් අපි දන්නවා n සමානයි 4යි නම් S ඉලෙක්ට්‍රෝන මොනවද තියෙන්න පුළුවන්? එහෙනම් S තියෙන්න පුළුවන් පුතේ 1s තියෙන්න පුළුවන්, 2s තියෙන්න පුළුවන්, 3s තියෙන්න පුළුවන්,
4s තියෙන්න පුළුවන්. ඒතකොට s උපශක්ති මට්ටමේ උපරිම ඉලෙක්ට්‍රෝන දෙක ගානේ තියෙනවා නේද? ඔහොම දෙක ගානේ තියෙනවා. ඔක්කොම ඉලෙක්ට්‍රෝන කීයක් තියෙන්න ඕනේද? ඔක්කොම ඉලෙක්ට්‍රෝන 8ක් තියෙන්න ඕනේ. එහෙනම් පළවෙනියටම 8 තියෙන උත්තර මොනවද කියලා බලමු. අපි එහෙනම් 2 ගන්න පුළුවන්, 3 ගන්න පුළුවන්, 4. ඔය කියන උත්තර තුනෙන් එකක් අපිට තෝරන්න පුළුවන්. ඊට පස්සේ අපි ගන්න ml සමාන ඍණයකනේ. පුතේ දැන් මේකේ ml සමාන ඍණයක ගන්නකොට අපි දන්නවා l සමාන බිඳුවක් වෙනකොට ඍණයක කියලා එකක් එන්නේ නැහැ. එහෙනම් මෙයාව අයින් කරන්න පුළුවන් නේද? ඊට පස්සේ දැන් p කාක්ෂිකයේ p උපශක්ති මට්ටමට එනකොට අපිට ඍණයක කියලා කෙනෙක් හම්බ වෙනවා නේද? මෙතනදී ඍණයක හම්බ වෙනවා. ඒතකොට d වලදීත් ඍණයක හම්බ වෙනවා. ඒතකොට f වලදීත් ඍණයක හම්බ වෙනවා. නමුත් මෙයාගේ f උපශක්ති මට්ටමක් නැහැ නේ පුතේ. එහෙනම් මෙයාව අයින් කරන්න පුළුවන්. f හම්බෙන්නේ නැත්තම් මෙයාව අයින් කරා. දැන් ඉතුරු වෙන්නේ කවුද? p සහ d කියන කට්ටිය. දැන් පුතේ p සහ d ගෙන් කවුද ඉන්නේ? දැන් මේ ඉලෙක්ට්‍රෝන වින්‍යාසය ගත්තාම 4s දක්වානේ ඉන්නේ. එහෙනම් මේක ඇතුලේ 2p ඉන්න ඕනේ. 3p ඉන්න ඕනේ. 2p ඉන්න ඕනේ. 3p ඉන්න ඕනේ. ඔච්චරනේ ඉන්නේ. ඊට පස්සේ d ඉලෙක්ට්‍රෝන වලට එනකොට 3d ඉන්නවා. නේද? d ඉලෙක්ට්‍රෝන වලට එනකොට 3d ඉන්නවා. දැන් පුතේ 2pට එනකොට 2p සම්පූර්ණයෙන් පිරලානේ. එහෙනම් මෙතන ඉලෙක්ට්‍රෝන දෙකක් තියෙන්න ඕනේ. 3pට එනකොට 3p සම්පූර්ණයෙන් පිරලානේ. එහෙනම් ඉලෙක්ට්‍රෝන දෙකක්. මම මේ කතා කරන්නේ පුතේ ml ගැන නේද? එතකොට ml සමාන ඍණයක වන පරිදි ලියන්න පුළුවන් කට්ටිය. එහෙනම් මෙතන 2යි, මෙතන 2යි. 3d ගේ 5යිනේ තියෙන්නේ පුතේ. 5යි කියන්නේ මෙයාට අදාළ ඍණයක තියෙන්නේ 1යි. නේද? මෙයාට අදාළ ඍණයක පිරලා තියෙන්නේ 1යි. එතකොට මෙතන ඔක්කොම ඉලෙක්ට්‍රෝන 5ක් තියෙන්න ඕනේ. එහෙනම් 8 සහ 5 තියෙන තුන්වෙනි උත්තරය අපිට තෝරන්න පුළුවන්. මේක තව චුට්ටක් පැහැදිලි කරොත් මම තව ටිකක් කිව්වොත් p වලට එනකොට පුතේ ඕගොල්ලන් දන්නවා ml අපි ලියනවා ml සමාන ඍණ 1 බිඳුව ධන 1 කියලා නේද? එතකොට මෙතන ඍණ 1 කිව්වහම මෙතන ඉලෙක්ට්‍රෝන දෙකක් තියෙන්න ඕනේ නේද? දැන් 2pට ඉලෙක්ට්‍රෝන 2යි 3pට එනකොට ඉලෙක්ට්‍රෝන 2යි. ඒක තමයි මේ ලියලා තියෙන්නේ. එතකොට 3dට එනකොට නැත්නම් dට එනකොට අපි ලියනවා ml වලට අගයන් නේද? ඍණ 2 ඍණ 1 බිඳුව ධන 1 ඊට පස්සේ ධන 2 කියලා නේද? එතකොට මෙතන ඍණයකට අදාළව එක ඉලෙක්ට්‍රෝනයක් පිරලා තියෙනවා. මේ d5යිනේ. එහෙනම් එක ඉලෙක්ට්‍රෝනයක් පිරලා තියෙනවා. ඒක තමයි මේ අරන් තියෙන්නේ. එහෙනම් මේ විදිහට ඔයගලන්ට උත්තරේ තෝරන්න පුළුවන් පිළිතුර තුන්වෙනි පිළිතුර. බොහොම ලේසි ප්‍රශ්නයක්. නමුත් ටිකක් සැලකිල්ලෙන් උත්තරේ ගන්න ඕනේ. තුන්වෙනි ප්‍රශ්නේ පුතේ බොහොම සරල ප්‍රශ්නයක් නේද? අපෙන් අහන්නේ දෙවන ආවර්තයට අයත් නේද? ආවර්තය තමයි දෙවන ආවර්තයට අයත් ද්විද්‍රව ගූර්ණයක් ඇති MCl3 නැමැති සහසංයෝජ අණුව හදන මූලද්‍රව්‍ය අඩංගු වෙන කාණ්ඩය. ඒ කියන්නේ M කියන කාණ්ඩය, M ඈත් වෙන කාණ්ඩය. දැන් පුතේ මේ දීලා තියෙන දත්ත වලට අනුව දෙවෙනි ආවර්තයේ මූලද්‍රව්‍ය ටික අපි ඉස්සලා ලියාගමු. මෙතන කවුද පුතේ ඉන්නේ? දෙවෙනි ආවර්තය කියන්නේ ලිතියම්ගෙන් පටන් ගන්න එකනේ. එහෙනම් දෙවෙනි කාණ්ඩේ බෙරිලියම් ඉන්නවා. තුන්වෙනි කාණ්ඩේ නැත්නම් 13 වෙනි කාණ්ඩේ එනකොට බෝරෝන් ඉන්නවා. 14 කාබන්, නයිට්‍රජන්, ඔක්සිජන් ඔන්න ඉන්නවා. දැන් පුතේ MCl3 සහසංයෝජ අණුවනේ. ඕගොල්ලන්ට බොහොම ලේසියෙන් මෙයාවයි අයින් කරන්න පුළුවන්. ඔන්න දෙන්නෙක් අයින් කරා. දැන් 3 දෙනෙක් ඉතුරුයි. 3 දෙනාගෙන් පුතේ මෙයා හදන්නේ BCl3 නේ. මෙයා හදන්නේ BCl3. අපි දන්නවා BCl3 කියන්නේ තලීය ත්‍රිකෝණාකාර අණුවක්. BCl3 තලීය ත්‍රිකෝණාකාරයි. එහෙනම් ද්විද්‍රව ගූර්ණයක් තියෙන විදිහක් නෑ. එහෙනම් ද්විද්‍රව ගූර්ණයේ බිඳුවයි. මෙයාවත් අයින් කරා. පුතේ 14 වෙනි කාණ්ඩය ගත්තොත් බන්ධන 4ක් හදනවනේ. මෙයාගේ ද්විද්‍රව ගූර්ණයක් තියෙන අපි දන්නවා CCl3 කියලා කෙනෙක් පවතින්න තියෙන ඉඩකඩ අඩුයි නේද? එහෙනම් අපි මෙයාවත් අයින් කරමු. හරිද? එතකොට උත්තරේ විදිහට එහෙනම් බොහොම ලේසියෙන් නයිට්‍රජන් තෝරන්න පුළුවන්. ඒකට හේතුව මෙන්න මේ කියන අවස්ථාව. මේ බලන්න පුතේ NCl3 මෙහෙම අපිට හදන්න පුළුවන්. NCl3 නේද? එතකොට මේ විදිහට NCl3 හදනවා. මෙයාට ද්විද්‍රව ගූර්ණයක් තියෙනවා පුතේ. මෙයාට ද්විද්‍රව ගූර්ණයක් තියෙනවා. එහෙනම් අනිවාර්යෙන් පිළිතුර වෙන්න ඕනේ 4 වෙනි පිළිතුර. දැන් කාබන් අතහැරියයි කියලා කවුරු හරි අහන්න බලමු. පුතේ MCl3 සහසංයෝජ අණුව. දැන් මෙයාට නිකන් CCl3 කියලා කෙනෙක් හදන්න බෑ. හදනවා නම් එයා මතට අනිවාර්යෙන් ආරෝපණයක් එන්න ඕනේ. දැන් මෙතන ආරෝපණයක් දීලා නැහැ නේ. ඒ නිසා මෙයාව අයින් කරන්න පුළුවන්. එහෙනම් උත්තරේ විදිහට අපිට 4 වෙනි පිළිතුර තෝරන්න පුළුවන්. 3 වෙනි ප්‍රශ්නෙට පිළිතුර 4. 4 වෙනි ප්‍රශ්නේ පුතේ පදනම් වෙලා තියෙන දෙවෙනි පාඩම සම්බන්ධයෙන් බොහොම සරල ප්‍රශ්නයක්. සංප්‍රයුක්ත ව්‍යුහ සම්බන්ධයෙන් අස්ථායි ලුයිස් තිත්තිරි ව්‍යුහ. ඒ කියන්නේ අස්ථායි සංප්‍රයුක්ත ව්‍යුහ කීයක් අඳින්න පුළුවන්ද කියන එක. ඉස්සෙල්ලාම පුතේ මම මේකේ ලුයිස් ව්‍යුහය අඳින්නම් මට මෙතන පාවිච්චි කරන්න ඕන නිසා. දැන් පුතේ මම මෙතන ඇඳලා තියෙනවා මේ දීලා තියෙන ලුයිස් ව්‍යුහය. මෙතන ධනාරෝපණයක් තියෙනවා නේද? දැන් අපි ගත්තොත් පුතේ මෙතන මේ දිත්ත බන්ධනේ තියෙන්න පුළුවන් තැන් ටික දිහා බලන්න ඉස්සෙල්ලාම බලන්න මේ දිත්ත බන්ධනේ තියෙන්න පුළුවන් තැන් ටික නේද? ආයේ මේක ඇඳින්න එපා පුතේ. මේක අඳින්න එපා. අඳින්න ගත වෙන වෙලාව ඉතුරු කරගන්න. දැන්
මේ ditth බන්ධනේ මෙතන තියෙන්න පුළුවන් පුතේ. මෙතන ditth බන්ධනේ තියෙන්න පුළුවන් නේද? එතකොට ඔය ditth බන්ධනේ මෙතන තියෙන්නත් පුළුවන් නේ. එතකොට ඒ වගේම ඔය ditth බන්ධනේ මෙතන තියෙන්නත් පුළුවන් පුතේ. එහෙනම් ditth බන්ධනය මේ කියන ඔක්සිජන් දෙක අතර මැද තියෙන්න පුළුවන්. මේ ඔක්සිජන් නයිට්‍රජන් අතර මැද තියෙන්න පුළුවන්. මෙයා මැද තියෙන්න පුළුවන්. දැන් පුතේ මෙයාට අඳින්න පුළුවන් සංප්‍රයුක්ත ව්‍යුහය. කියන්නේ දැන් මේ ව්‍යුහයත් එක්ක ඔක්කොම හතරක් අඳින්න පුළුවන් නේ. ඔය හතරෙන් මේ ditth බන්ධනය මෙතෙන් ආවොත් ඇදලා බලන්න පුතේ. ඔය ditth බන්ධනය මෙතෙන් ආවොත් ආයෙත් හැදෙන්නේ මේ ව්‍යුහයමනේ. ඒ කියන්නේ ස්ථායි ව්‍යුහය. හැබැයි ditth බන්ධනය මෙතෙන් ආවොත් ඔයගලන්ට පේන්න ඕනේ ඔක්සිජන් මතට බන්ධන තුනක් එනවා පුතේ. මෙතෙන් ආවොත් ඒත් ඔක්සිජන් මතට බන්ධන තුනක් එනවා. එහෙනම් ඔක්සිජන් මතට බන්ධන තුනක් කෙන එක මෙයාට තියාගන්න බැරි අවස්ථාවක්. කියන්නේ මේක වෙන්න බැරි අවස්ථාවක් නේද? මොකද ඒකට හේතුව ඔක්සිජන් මතට බන්ධන තුනක් ආව ගමන් ඔක්සිජන් මතට ධනාරෝපණ එනවා නේද? එහෙනම් මොකද වෙන්නේ? මේකේ අස්ථායි ව්‍යුහ දෙකක් අඳින්න පුළුවන්. එහෙනම් පිළිතුර වෙන්න ඕනේ දෙවෙනි පිළිතුර. ආයේ පුතේ මේක ඇඳ ඇඳ බලන්න දෙයක් නැහැ. විභාගෙදී ඕක ඇඳ ඇඳ බලන්න දෙයක් නැහැ නේද? ඔයගොල්ලෝ ඉගෙනගෙන තියෙනවා කොහොමද ලුයිස් ව්‍යුහයක් දිහා බලලා සංප්‍රයුක්ත ව්‍යුහ අඳින්න කියන එක නේද? එතකොට ඒක පාවිච්චි කරලා ඔයගොල්ලන්ට පුළුවන් මේක ditth බන්ධන කොහෙද තියෙන්නේ කියලා හොයාගන්න. එතකොට මෙතන ditth බන්ධනයක්, මෙතන ditth බන්ධනයක්, මෙතන ditth බන්ධනයක් තියෙන්න පුළුවන් මේ ව්‍යුහයේ හැටියට. ව්‍යුහයේ හැටියට. හරිද? එතකොට එහෙනම් අනිවාර්යයෙන්ම ඔක්සිජන් මතට බන්ධන තුනක් එනකොට ඔක්සිජන් මතට ධනාරෝපණ එනවා. එතකොට එයා අස්ථායි වෙනවා. එහෙනම් පුතේ අස්ථායි ලුයිස් ව්‍යුහ දෙකක් මෙතන අඳින්න පුළුවන්. එහෙනම් හතරවෙනි ප්‍රශ්නෙට පිළිතුර වෙන්නේ 2. පස්වෙනි ප්‍රශ්නේ පුතේ කාබනික රසායනයේ නාමකරණය සම්බන්ධ සරල ගැටලුවක්. එතකොට මේකේ අපිට දීලා තියෙනවා ඔයගලන්ට බලන්න පුළුවන් ක්‍රියාකාරී කාණ්ඩ දෙකක් තියෙනවා නේද? කවුද ක්‍රියාකාරී කාණ්ඩ දෙක? හයිඩ්‍රොක්සිල් කාණ්ඩය සහ කීටෝන කාණ්ඩය. දැන් පුතේ අපි දන්නවා ක්‍රියාකාරී කාණ්ඩ ප්‍රමුඛතා ශ්‍රේණියේදී කීටෝන කාණ්ඩය තමයි ප්‍රමුඛ වෙන්නේ. එහෙනම් මෙයාට අඩු අංකය ලැබෙන පරිදි අපි අංකණය කරන්න ඕනේ. එතකොට එහෙම අංකණය කිරීමේදී අපි දන්නවා දැන් මේ පැත්තේ ඉඳලා අංක දැම්මොත් 1 2 3 මේ පැත්තේ ඉඳලා ගත්තත් 1 2 3 නේද? එතකොට ඉලක්කම සමානයි. ඒ වගේ වෙලාවට අපි කරන්නේ මොකද්ද පුතේ? ඒ කියන්නේ දෙපස සිට අංකණයේදී එකම ඉලක්කම ලැබෙනවා නම් එකම අංකය ලැබෙනවා නම් ditth හෝ ත්‍රිත්ව බන්ධන වලට අඩුම අංකය ලැබෙන පරිදි අංකණය කරන්න ඕනේ නේද? එහෙනම් අපි අනිවාර්යයෙන් මේ පැත්තට අංක 1 යොදන්න ඕනේ. එහෙනම් මම අංක 1 දාන්නොත් 1 2 3 4 5 මේ විදිහට අංක දාන්න පුළුවන්. දැන් පුතේ අපි බලමු මේකේ ඉතුරු කොහොමද නාමකරණය කරන්නේ. පුතේ 5යි නම් අපි දන්නවා අපි මේක පෙන්ට් කියලා නාමකරණය කරනවා නේද? එතකොට පෙන්ට් කියන ප්‍රත් තියෙනවා. එතකොට මෙතන තියෙනවා හයිඩ්‍රොක්සිල් කාණ්ඩයක්. එහෙනම් අපි මේක 5 හයිඩ්‍රොක්සි කියලා නාමකරණය කරනවා. 5 හයිඩ්‍රොක්සි කියලා නාමකරණය කරනවා. මෙතන CH3 කාණ්ඩය තියෙන්නේ. මෙයාම අපි නාමකරණය කරන්න ඕනේ 4 මෙතිල් කියන විදිහට. 4 මෙතිල්. එතකොට තුන්වෙනි කාණ්ඩයේ තුන්වෙනි කාබන් එකේ තමයි ඕන්. එතකොට මෙයාගේ ප්‍රධාන ක්‍රියාකාරී කාණ්ඩය නිසා මේක අපි ඕන් කියන. එතකොට 3 ඕන් කියන විදිහට මෙයාව නාමකරණය වෙන්න ඕනේ. එතකොට පළවෙනි එකේ බ්‍රෝමීන් එකක් තියෙන නිසා මෙයා 1 බ්‍රෝමෝ විදිහට නාමකරණය වෙන්න ඕනේ. 1 බ්‍රෝමෝ විදිහට නාමකරණය වෙන්න ඕනේ. පළවෙනි එකේ ඊන් එකක් තියෙන නිසා මෙයා 1 ඊන් විදිහට නාමකරණය වෙන්න ඕනේ. එතකොට මෙතනදී බලන්න ඕනේ දේ තමයි ඊන් වල මේ අන්තිම ඊ එක එන්න විදිහක් නැහැ. එහෙනම් මේ කියන විදිහට කොහොමද නාමකරණය වෙන්නේ? දැන් බලන්න පුතේ 1 බ්‍රෝමෝගෙන් පටන් ගන්න ඕනේ. මොකද 1 බ්‍රෝමෝනේ එහෙනම් මෙතනින් පටන් ගන්න ඕනේ. එහෙම පිළිතුරු තියෙන්නේ 2යි. 1 තියෙනවා, 2 තියෙනවා, 5 තියෙනවා. නමුත් පහේ ඕගොල්ලන්ට පේන්න ඕනේ මෙතන තියෙන්නේ ඕල් එකක්. ඒ නිසා 5 අයින් කරා 1 හෝ 2. නෑ 1 හෝ 3 නේද? 1 හෝ 3 ගන්න පුළුවන්. එතකොට එහෙනම් 1 බ්‍රෝමෝ ඊට පස්සේ ඕගොල්ලන්ට බලන්න පුළුවන් මෙතන තියෙන්නේ 4 මෙතිල්, මෙතන තියෙන්නේ 5 හයිඩ්‍රොක්සෝ. එතකොට අපි එහෙනම් ගන්න ඕනේ 5 හයිඩ්‍රොක්සි. එතකොට මෙතිල් වලට කලින් එහෙනම් හයිඩ්‍රොක්සි එන නිසා අපි දන්නවා එහෙනම් උත්තරේ 3. එහෙනම් අපි මේක බොහොම ලේසියෙන් උත්තරේ 3 විදිහට තෝරන්න පුළුවන්. එතකොට බොහොම පහසුවෙන් උත්තරේ ගන්න පුළුවන් එකක්. මොකද අපි දන්නවා M වලට කලින් H එන නිසා අපි අනිවාර්යෙන් හයිඩ්‍රොක්සි එක කලින් ලියන්න ඕනේ. එහෙනම් පුතේ පස්වෙනි ප්‍රශ්නෙට පිළිතුර වෙන්න ඕනේ තුන්වෙනි පිළිතුර. හයවෙනි ප්‍රශ්නේ පුතේ හයවෙනි ප්‍රශ්නේ පුතේ පළවෙනි පාඩම සම්බන්ධ සරල ප්‍රශ්නයක්. මේකේ අපි අහලා තියෙන්නේ අරය අඩුවන පිළිවෙල මොකක්ද කියන එක. මෙතනදී බැලුවොත් එහෙම අපිට උදාසීන පරමාණු දෙකක් දීලා තියෙනවා. ඊට අමතරව ඍණ අයන 4ක් දීලා තියෙනවා. දැන් පුතේ අපි දන්න කාරණයක් තමයි උදාසීන පරමාණු වල අරය අනිවාර්යයෙන්ම ඍණ අයනයක නැත්නම් ඇනායනයක අරයට වඩා කුඩා විය යුතුයි නේද? උදාසීන පරමාණු වලට ඍණ අයනයක අරය විශාල වෙනවා නේද? උදාසීන පරමාණුක අරය කුඩයි නේද? එහෙනම් ඒ කියන පිළිවෙලට ගත්තහම පුතේ අපිට මේකේ උත්තර 4ක් තියෙනවා. මේ බලන්න. 1 තියෙනවා, 2 තියෙනවා, 3 තියෙනවා, 4 තියෙනවා. උත්තර 4ක් තියෙනවා නේද? ඒතකොට එහෙනම් පස්වෙනි පිළිතුර අපි අයින් කරනවා. පස්වෙනි එක අපි අයින් කරලා දානවා නේද? දැන් අපි බලමු මේගොල්ලන් ඉන්න පිළිවෙල. හරිද? ඔන්න බලන්නකෝ මම ඔක ලියා ගන්නවා. ඔක්සිජන්, ෆ්ලෝරින්, ඔක්සිජන්ට පහලින් සල්ෆර්,
මෙයාට පහලින් ක්ලෝරින්. දැන් අපි දන්න දේ තමයි පුතේ ආවර්තයක වමේ සිට දකුණට යනකොට පරමාණු කාර්යය අඩු වෙනවා. එහෙනම් පුතේ ෆ්ලෝරින් වල පරමාණු කාර්යය ඔක්සිජන්ට වඩා කුඩා විය යුතුයි. ඔන්න ඕක සලකලා බැලුවොත් ඔයගලන්ට උත්තර වෙන් කරන්න පුළුවන් පුතේ තුනක්. කවුද? පළවෙනි උත්තරේ ගන්න පුළුවන්, තුන්වෙනි උත්තරේ ගන්න පුළුවන්, ඊට පස්සේ හතරවෙනි උත්තරේ ගන්න පුළුවන්. එහෙනම් දෙවෙනි උත්තරෙත් අයින් කරන්න පුළුවන්. දැන් අපි උත්තර තුනකට මේක ලඝු කරගත්තා. ඊට පස්සේ බලන්න පුතේ කොහොමද මේක වෙනස් වෙන්නේ. දැන් අපි දන්න කාරණේ තමයි ආවර්තයක නැත්නම් කාණ්ඩයක ඉහළ සිට පහළට යනකොට පරමාණු කාර්යය විශාල වෙනවා නේද? එතකොට මෙතන දීලා තියෙනවා මෙයාගේ ඍණ අයනය, මෙයාගේ ඍණ දෙක අයනය, මෙයාගේ ඍණ දෙක අයනය සහ මෙයාගේ ඍණ අයනය. දැන් පුතේ අපි දන්නවා ඇනායනයක ආරෝපණය විශාල වෙන්න අරය විශාල වෙනවා. දැන් සරලම කාරණේ පුතේ පරමාණුවක් විදිහට ගත්තොත් විශාලම අරය තියෙන සල්ෆර් වලටනේ. එතකොට එයාට ඍණ දෙකක ආරෝපණයක් ආවොත් විශාලම අරය තියෙන්න ඕනේ. එහෙනම් S2- වලට. එහෙනම් පුතේ S2- තමයි විශාලම එක්කනා වෙන්න ඕනේ. එතකොට ඔය කියන සිද්ධිය තෝරපුවාම අපිට උත්තර දෙකකට ඕක ලඝු කරන්න පුළුවන්. උත්තර දෙකක් නෙවෙයි පුතේ තනි උත්තරයකට ලඝු කරගන්න පුළුවන්. ඒ තමයි පළවෙනි උත්තරේ. මොකද 3 4 කියන උත්තර දෙකේම අනිත් ඒවා නැහැ. අනිත් ඒවා බලන්නවත් වැඩක් නැහැ ළමයි. ඔය විදිහට අපිට උත්තරේ තෝරගන්න පුළුවන්. එතකොට ඔය තියෙන්නේ විනාඩි දෙකකින් කොහොමද පිළිතුර තෝරන්නේ කියන එක. මේ ඔක්කොම දිහා වෙන වෙනම බල ඉන්න දෙයක් නැහැ. පැහැදිලිනේ? ඔන්න එහෙනම් 6 වෙනි ප්‍රශ්නයට අපි පිළිතුර එක විදිහට තෝරාගත්තා. දැන් ඕගලන්ට පුළුවන් මේක විවරණයක් විදිහට ලියනවා නම් අනිත් ඒවා වෙනස් වෙන්නේ කොහොමද කියලා ලියන්න. හරිද? නමුත් මෙතනදී මම බලාපොරොත්තු වෙන්නේ විභාගයේදී කොහොමද අපි ප්‍රශ්නෙට උත්තරේ තෝරන්නේ කියන එක කියලා දෙන එක. රයිට්. එහෙනම් පුතේ ඔන්න අපි 6 වෙනි ප්‍රශ්නෙට පිළිතුර 1 කියන එක තෝරාගත්තා. දැන් 7 වෙනි ප්‍රශ්නය වායු පාඩම සම්බන්ධ ප්‍රශ්නයක්. එතකොට මේ විදිහට තියාගෙන මම කැමති නැහැ මේ ගැටලුව විසඳන්න. මම කැමති මේකට රූප සටහනක් අඳින්න. මම මේකට රූප සටහනක් අඳිනවා. දැන් පුතේ ඔන්න මම රූප සටහනකින් මේ දත්ත දක්වන්න යන්නේ. අපිට කියනවා T1 උෂ්ණත්වයේදී හරි T1 උෂ්ණත්වය මම ලකුණු කරන්නම්. P1 පීඩනයේදී දෘඩ සංවෘත බඳුනක් තුල නේද N1 වායු මවුල ගානක් අන්තර්ගතයිලු. මේකේ වායු මවුල ගාන N2 දක්වා වැඩි කරනවා. ඒ කියන්නේ මේකට කියනවා වැඩිපුර වායු මවුල ගානක් එකතු කරනවා. පරිමාව එහෙමමයි. පීඩනය P2 වෙනවා. උෂ්ණත්වය T2 බවට පත් වෙනවා. දැන් පුතේ මේක බොහොම සරලව අපිට විසඳන්න පුළුවන්. දැක්ක ගමන් පේනවා පරිපූර්ණ වායු නියමයෙන් විසඳන්න පුළුවන්. එතකොට එහෙනම් පරිපූර්ණ වායු සමීකරණයට ගියොත් PV = nRT නේද? දැන් පුතේ මේ කියන කතන්දරේදී ඔයගලන්ට පේනවා V නියතයක් නේද? V නියතයක්. R කියන්නේ කොහොමත් නියතයක් නේ. එහෙනම් අපි සමානුපාතිකතාවයට යන් P සමානුපාතිකයි NT නේද? P සමානුපාතිකයි NT. ඒතර සමානුපාතිකතාවය ඇසුරේ මම අවස්ථා දෙක වෙන වෙනම සුළු කරන්න යන්නේ නැහැ. අවස්ථා දෙක මම එකටම සුළු කරලා ලියනවා. එහෙනම් මට ලියන්න පුළුවන් P1 බෙදීම P2 මේක සමාන වෙනවා N1 බෙදීම N2 වරක් T1 බෙදීම T2. දැන් අපෙන් අහන්නේ N2 නේ පුතේ. මෙයාව උක්ත කරන්න තියෙන්නේ. එහෙනම් මම N2 උක්ත කරන්නම්. N2 සමානයි මට ලියන්න පුළුවන් N1 වරක් T1 බෙදීම T2 වරක් P2 බෙදීම P1යි. එතකොට මේ කියන පිළිතුර අපි තෝරන්න ඕනේ. මේ පිළිතුර අපිට හමු වෙනවා කීවෙනි පිළිතුරේද? N1 වරක් T1 P2 T2 බෙදීම P1 කියන්නේ අපිට මේක හම්බ වෙනවා දෙවෙනි පිළිතුරේ. එහෙනම් පුතේ 7 වෙනි ප්‍රශ්නයට පිළිතුර දෙක විදිහට තෝරන්න පුළුවන්. බොහොම සරලව මේක අපිට විභාගයේදී මේ විදිහට හදන්න හැකියාව තියෙනවා. 8 වෙනි ප්‍රශ්නේ පුතේ 3 වෙනි පාඩම ආශ්‍රිත ගැටලුවක් නේද? මේක අපෙන් අහන්නේ ඔක්සිකරණ ඔක්සිහරණ ප්‍රතික්‍රියාවක් සම්බන්ධයෙන්. එතකොට අපි බලමු මේ ගැටලුව විසඳන්න. මේ ගැටලුවේදී ඔයගලන්ට බලන්න පුළුවන් මම මේකේ ලියන්නම් ප්‍රතික්‍රියාව. එතකොට අපිට පුළුවන් ලියන්න Cr2O72 නේද? Cr2O72 මෙයා ප්‍රතික්‍රියා කරනවා පුතේ ඇල්කොහොලේ සමග මම ලියන්නම් CH3. මෙතනදී මම ටිකක් මේක දීර්ඝ කරලා ලියන්නම් H මෙතන OH එකක් නේද? එතකොට මේකදී හැදෙනවා කවුද? අපි දන්නවා මෙතනදී හැදෙන්නේ ඇසිටික් අම්ල. එහෙනම් CH3 COOH නේද? එතකොට ඊට අමතරව මෙතනින් හැදෙනවා Cr3+. right. ඔන්න පුතේ මම දැන් ප්‍රතික්‍රියාව ලියලා ඉවරයි. දැන් අපි බලමු ඔක්සිකරණ අංක කොහොමද වෙනස් වෙන්නේ කියන එක. අපි දන්නවා ක්‍රෝමියම් වලදී පුතේ ක්‍රෝමේට් ඩයික්‍රෝමේට් වලදී ක්‍රෝමියම් වල ඔක්සිකරණ අංකය ධන 6යි නේද? ධන 6යි. එතකොට ඒ වගේ පරමාණු දෙකක් තියෙනවා නේද? එතකොට ක්‍රෝමියම් වලදී මෙතන ඔක්සිකරණ අංකය ධන 3යි. නමුත් ගැටලුවක් තියෙනවා. මොකක්ද? මෙතන පරමාණු දෙකක් තියෙනකොට මෙතන 1යි. එහෙනම් මම මේක දෙකෙන් වැඩි කරනවා. එතකොට මෙතනත් දෙකෙන් වැඩි වෙන්න ඕනේ නේද? දැන් මෙතන ඔක්සිකරණ අංක දිහා බලමු පුතේ. ඔයගොල්ලෝ දන්නවා මෙතන බිඳුවයි. මට ලකුණු කරන්න පුළුවන් ඍණ 1යි. මෙතනින් ඍණ 1යි. මෙතනින් ධන 1යි. එතකොට සමස්තය මෙතන ඔක්සිකරණ අංකය ඔයගොල්ලන්ට ලකුණු කරන්න පුළුවන්. කීයක් කියලාද? ඍණ
එකක් කියලා නේද? එතකොට මෙතන ඔක්සිකරණාංක ලකුණු කරොත් 0යි ඍණ 1යි ධන 1යි මෙතන ධන 1යි මෙතන ධන 1යි. එතකොට මෙතන ඔක්කොම ඔක්සිකරණාංකය ධන 3ක් බවට පත් වෙනවා නේද? එහෙනම් මේ බලන්න ඍණ 1 සිට ධන 3 දක්වා ඔක්සිකරණය වෙලා තියෙනවා. ඒ කියන්නේ පුතේ ඉලෙක්ට්‍රෝන 4ක් පිට කරලා තියෙනවා නේද? ධන 6 සිට ඔයගලන්ට පේන්න ඕනේ ධන 3 දක්වා ඔක්සිහරණය වෙලා තියෙනවා. එතකොට ඉලෙක්ට්‍රෝන 3ක් ලබාගෙන තියෙන්න ඕනේ. නමුත් පරමාණු දෙක බැගින් ඉන්න නිසා ඒ වගේ දෙගුණයක් බවට මේකපත් වෙන්න ඕනේ. දැන් පුතේ මේ බලන්න මෙතනින් ඉලෙක්ට්‍රෝන 4ක් පිට වෙනකොට මෙතනින් ඉලෙක්ට්‍රෝන 6ක් ලබාගෙන තියෙනවා. එහෙනම් මේ ඉලෙක්ට්‍රෝන ගාන සමාන කරන්න නම් ඔයගලන්ට පේන්න ඕනේ මේ දෙකටම පොදු අගයක් එන්න ඕනේ. එහෙනම් මම මේක 3ෙන් වැඩි කරනවා. මේක මම 2ෙන් වැඩි කරනවා. මට එනවා පුතේ මෙතන ඉලෙක්ට්‍රෝන 12ක් කියලා. මෙතන එනවා ඉලෙක්ට්‍රෝන 12ක් කියලා. එහෙනම් මෙතනදී සම්පූර්ණයෙන්ම හුවමාරු ඉලෙක්ට්‍රෝන ගණන විය යුත්තේ ඉලෙක්ට්‍රෝන 12ක්. එහෙනම් ඒ උත්තරේ තියෙන්නේ 4 වෙනි උත්තරේ. එහෙනම් පුතේ 8 වෙනි ප්‍රශ්නයට පිළිතුර 4 විදිහට අපිට තෝරගන්න පුළුවන්. 9 වෙනි ප්‍රශ්නය පුතේ කාබනික රසායනය සම්බන්ධ ඉතාමත් සරල සිද්ධාන්ත ප්‍රශ්නයක්. ඇල්ඩෝල් සංගණනයට භාජනය විය හැක්කේ කවුද? ඇල්ඩෝල් නම් අපි දන්නවා පුතේ ඇල්ඩිහයිඩයක් තියෙන්න ඕනේ. එහෙම නැත්නම් කීටෝනයක් වුණත් පාවිච්චි කරන්න පුළුවන්. මේ සංගණන ප්‍රතික්‍රියාවට සාමාන්‍යයෙන් විවහාරයේ ඇල්ඩෝල් කියලා ওই කීටෝන වලටත් ඕක පාවිච්චි කරනවා. ඒතර ඔය කියන කතන්දරෙත් එක්ක බැලුවහම පුතේ උතන උත්තර විදිහට අපිට තෝරන්න පුළුවන්. එක්ක 4 වෙනි උත්තරේ, එක්ක 5 වෙනි උත්තරේ. මොකද මෙතන ඇල්ඩිහයිඩයක් තියෙනවා, මෙතන ඇල්ඩිහයිඩයක් තියෙනවා. දැන් කාට හරි හිතෙන්න පුළුවන් ඇයි 3 වෙනි එක ගන්නෙ නැත්තේ? 3 වෙනි එක ගන්නෙ නැත්තේ පුතේ මෙයා ඇල්ඩිහයිඩයක් නෙවෙයි. මෙයා ඇවිල්ලා කවුද? මේ ඇවිල්ලා එස්ටර් කාණ්ඩයක්. ඒ නිසා මෙයාව අපි අතාරිනවා. දැන් මේ කියන විදිහට ගත්තහම ඔන්න එහෙනම් 4 හෝ 5. එතකොට අපි දන්නවා ඇල්ඩෝල් සංගණනයට ලක් වෙන්න නම් ඇල්ෆා හයිඩ්‍රජන් තියෙන්න ඕනේ නේද? ඇල්ෆා හයිඩ්‍රජන් කියන්නේ කාබොනිල් කාබන් වලට ඍජුවම බැඳුණු කාබන් එකට හයිඩ්‍රජන් තියෙන්න ඕනේ. දැන් එහෙම උත්තරයක් තියෙන්නේ 4නේ පුතේ. මෙතන විතරනේ ඔය හයිඩ්‍රජන් එක තියෙන්නේ. මෙතන හයිඩ්‍රජන් නැහැ නේද? එතකොට මේ තමයි ඇල්ෆා කාබන් එක. මෙතන මේ තමයි ඇල්ෆා කාබන් එක. මේක ඇල්ෆා කාබන් එකේ හයිඩ්‍රජන් තියෙන්නේ 4 වෙනි එකේ විතරයි. එහෙනම් පිළිතුර 4 විය යුතුයි. මේවා විනාඩියෙන් තප්පර 5න් 10න් උත්තර ගන්න පුළුවන් ප්‍රශ්න පුතේ. මේවට විනාඩි 2ක් ගත කරන එක තේරුමක් නැති වැඩක්. 10 වෙනි ප්‍රශ්නය පුතේ ද්‍රාවිතා ගුණිතය නැත්නම් ෆිසිකල් වල අපි කතා කරන අයනික සමතුලිතතාවය සම්බන්ධ සරල ප්‍රශ්නයක්. බොහොම සරල ප්‍රශ්නයක්. මේවා සරලයි නේද? එතකොට දැන් මේක අපෙන් අහන්නේ මේ ලවණවල සංතෘප්ත ද්‍රාවණ තුනක් ගත්තාම ඒකේ මේ කැටායන සාන්ද්‍රණය අඩුවන පිළිවෙල. පුතේ මේ දෙක දිහා බැලුවහම ඔයගොල්ලන්ට පේනවා මේ AX කියන කෙනයි AZ කියන කෙනයි සමාන දෙන්නෙක් නේද? ඒතර ඒ දෙන්න සමානයි. උතන වෙනස් වෙන්නේ මෙයා විතරයි නේද? දැන් අපි ගත්තොත් මේ AX හෝ AZ කියන දෙන්නගේ විඝටනය නේද? මම ඒක නිකන් මතක් වෙන්නත් එක්ක ලියන්නම්. ඒතර ඒ දෙන්නගේ විඝටනය ගත්තොත් පුතේ මෙන්න මෙහෙමනේ අපි ඔක ලියන්නේ. මෙන්න මෙහෙමයි ලියන්නේ. නේද? A+ AQ ධන X - AQ. දැන් පුතේ මෙයාගේ ද්‍රාවිතාවයේ S කියලා ගත්තොත් මෙයා S නේද? එහෙනම් අපිට ලියන්න පුළුවන් KSP සමානයි සරලවම ලිව්වොත් අපි ලියනවා A+ වල සාන්ද්‍රණය වරක් X- වල සාන්ද්‍රණය. ඔන්න ඔහොම ලියනවා. එතකොට එහෙනම් මට මේක ලියන්න පුළුවන් KSP සමානයි S වර්ගය කියලා. එහෙනම් S හොයන්න නම් KSP ගේ වර්ගමූලය ගන්න ඕනේ. දැන් පුතේ මෙතන KSP දීලා තිනවා 1.6යි 10/9. එහෙනම් මම ඔක ලියන්නම් මෙහෙම. මට ලියන්න පුළුවන් S වර්ගය සමානයි KSP කියන්නේ 16 වැඩි කිරීම 10/10ක් කියලා. ඔහොම ලියන්න නේද? එතකොට මේකේ වර්ගමූලය S කියන කෙනා ගත්තොත් මට එනවා 4 වැඩි කිරීම 10/5යි කියලා පිළිතුරක්. 4 වැඩි කිරීම 10/5යි. දැන් මේකයි මම කියන්නේ A සුඩි මේ දෙන්නේ සමානයි කියලා. එහෙනම් අපි හිතමුකෝ AZ ගේ ද්‍රාව්‍යතාවය සිම්පල් අපි හිතමු A කියලා ගත්තා කියලා. එහෙනම් AZ සම්බන්ධයෙන් ගත්තොත් මෙයාගේ ද්‍රාව්‍යතාවය සිම්පල් A කියලා ගත්තොත් පුතේ මට ලියන්න පුළුවන් A වර්ගය සමානයි Z සම්බන්ධයෙන් දීලා තියෙනවා 9 වැඩි කිරීම 10/12. එහෙනම් 9 වැඩි කිරීම 10/12යි. එහෙනම් A කියන කෙනා මට ලියන්න පුළුවන් පුතේ 3 වැඩි කිරීම 10/6යි කියලා. A කියන්නේ 3 වැඩි කිරීම 10/6යි. ඔන්න එහෙනම් S ගත්තා 3 වැඩි කිරීම කියන්නේ මෙයාට සම්බන්ධයෙන් AX ට සම්බන්ධයෙන් අපි ගත්තා 4 වැඩි කිරීම 10/5යි. එතකොට Z සම්බන්ධයෙන් ගත්තා 3 වැඩි කිරීම 10/6යි. දැන් අපිට ඉතුරු වෙන්නේ කවුද? මෙයා A2y නේද? එතකොට එහෙනම් ඔයගලන්ට පේන්න ඕනේ පුතේ A2 නේ. එතකොට A දෙකක් තියෙනවා නේද? A දෙකක් තියෙනවා නම් අපි ගත්තොත් එහෙම දැන් මම මෙහෙන් ලියන්න A2y මෙයා ගත්තොත් නේද? එතකොට මෙයා අපි ලිව්වොත් පුතේ මට ලියන්න පුළුවන් 2A+ AQ ධන y2 - AQ. ඔහොම ලියන්නේ. එතකොට මෙයාගේ ද්‍රාව්‍යතාවය අපි හිතමුකෝ අපි ගත්තා කියලා y x කියලා ගමුකෝ. එහෙනම් x කියලා ගත්තොත් මෙයා 2x වෙනවා. මෙයා x වෙනවා. එතකොට පුතේ මෙතන සමස්තය අපිට ලියන්න පුළුවන් KSP සමානයි 4x ඝනය කියලා. 4x ඝනය. එතකොට එහෙනම් මට x ඝනය ලියන්න පුළුවන්. x ඝනය සමානයි මෙයාගේ KSP දීලා තියෙනවා
3.2යි. ඕක මම ලියනවා පුතේ 32යි 10 ඍණ 12යි කියලා. එහෙනම් 32 බෙදීම 4 වැඩි කිරීම 10 ඍණ 12යි. එතකොට මේක මට එනවා උත්තරයක් කීයක් කියලාද? 8 වැඩි කිරීම 10 ඍණ 12යි. එහෙනම් x ඔය ආවේ x ගණේනේ. එහෙනම් මට x ලියන්න පුළුවන්. එම නිසා x කියන කෙනා සමානයි 8 මේකේ ඝනමූලය ගත්තොත් මට එනවා 2 වැඩි කිරීම 10 ඍණ 4යි කියලා. 2 වැඩි කිරීම 10 ඍණ 4යි. දැන් එහෙනම් මේකේ වැඩිම කෙනා වෙන්න ඕනේ x නේ. වැඩිම කෙනා x වෙන්න ඕනේ. කියන්නේ a2y තමයි වැඩිම. එහෙම උත්තර තියෙන්නේ 2යි පුතේ. එක්ක 2 තියෙනවා, එක්ක 4 තියෙනවා. අඩුම කෙනා වෙන්න ඕනේ a නේ. ඒ කියන්නේ a z. එහෙනම් a z අඩුම වෙන්නේ මෙතන. එහෙනම් උත්තරේ පුතේ දෙවෙනි පිළිතුර. එහෙනම් 10 වෙනි ප්‍රශ්නෙට උත්තරේ 2 කියලා තෝරන්න පුළුවන්. දැන් මේකේ පුතේ හරිම සරලයි. මෙන්න මේ ටික දන්නවා නම්, ඒ කියන්නේ මේ විදිහට මේක ඕගොල්ලන්ට හදාගෙන යන්න පුළුවන්. දැන් මේවා ලියන එකත් තේරුම්න්නේ නැහැ. මේකේ ASP සමානයි. මේවා ලියන්න ඕනේ නැහැ. මේවා අවශ්‍ය නැහැ. මේවා අවශ්‍ය නැහැ. නමුත් මම ඕගොල්ලන්ට පැහැදිලි කරන්න පොඩි පැහැදිලි කිරීමක් දෙන්න විතරයි මේක ලිව්වේ. රයිට්? හරි. එහෙනම් 10 වෙනි ප්‍රශ්නෙට පිළිතුර 2. 11 වෙනි ප්‍රශ්නේ පුතේ තාපාංකය සම්බන්ධ ගැටලුවක්. දැන් මේකේ කාබනික සංයෝග 5ක් දීලා තියෙනවා. හොඳට බැලුවොත් පුතේ ඔයගලන්ට පේනවා සාපේක්ෂ අණුක ස්කන්ධය සමානයි. දැන් අපි දන්නවා තාපාංකය කෙරෙහි බලපාන සාධක දෙකයි. එකක් තමයි ඔය සාපේක්ෂ අණුක ස්කන්ධය. අනිත් එක තමයි එයාගේ ද්විතීක අන්තර්ක්‍රියා. ද්විතීක අන්තර්ක්‍රියා නේද? ඒතකොට ද්විතීක අන්තර්ක්‍රියා වැදගත් වෙනවා. ද්විතීක බන්ධන කිව්වතරක් දැන. නමුත් අපි පාවිච්චි කරන්නේ ද්විතීක අන්තර්ක්‍රියා නේද? අන්තර්ක්‍රියා මේකෙදි වැදගත් වෙනවා. දැන් පුතේ ද්විතීක අන්තර්ක්‍රියා වගේම දැන් මේ කාබනික සංයෝගයකදී අපි ශාකාදාම රේඛීය දාම ස්වභාවයක් බලනවා. ඒකට අපි දන්න සාමාන්‍ය කාරණේ තමයි ශාකාදාම අවස්ථාවකදී ශාකාදාමයකදී තාපාංකය මොකද වෙන්නේ? රේඛීය දාමයකට වඩා අඩු වෙනවා. එතකොට ශාකාදාමයකදී රේඛීය දාමයකට වඩා තාපාංකය අඩු වෙනවා. ඔන්න ඔය කියන කාරණේ අපි දන්නවා. දැන් මේ සංයෝග ටික දිහා බැලුවොත් A සහ B කියන්නේ ඇල්කේන දෙකක්. එතකොට මෙතන තියෙන්නේ ලන්ඩන් අපකිරණ බල. එහෙනම් මේ අවස්ථා දෙකේදී තියෙන්නේ පුතේ ලන්ඩන් අපකිරණ බල. ප්‍රධාන අන්තරණුක ආකර්ෂණ ලෙස. C සහ D කියන්නේ ඇල්ඩිහයිඩ් දෙකක්. එහෙනම් අපි දන්නවා මෙතන තියෙන්න ඕනේ ද්විද්‍රව ආකර්ෂණ. E කියන්නේ ඇල්කොහොලයක්. එහෙනම් මෙතන H බන්ධන තියෙන්න ඕනේ. දැන් පුතේ අපි දන්නවා මේ තුන් දෙනා ගත්තාම වැඩිම ප්‍රබලතාවයේ තියෙන H බන්ධන වලට. එහෙනම් E වලට තමයි වැඩිම තාපාංකය තියෙන්න ඕනේ. දැන් හැම ප්‍රස්ථාරයකම E තමයි වැඩිම තාපාංකය. එහෙනම් අපි අඩුම එක්කනා කවුද බලමු. අඩුම එක්කනා පුතේ මේ දෙන්නගෙන් කවුරු හරි වෙන්න එපයි. ඒකෙනුත් ශාකාදාමයේ තියෙන කෙනා අඩු වෙන්න ඕනේ. එහෙනම් B තමයි අඩු වෙන්න ඕනේ. දැන් උත්තර බැලුවාම පුතේ ඔයගලන්ට පේන්න ඕනේ මෙයාව අයින් කරන්න පුළුවන්. මෙන්න මේක අයින් කරන්න පුළුවන්. මෙයාවත් අයින් කරන්න පුළුවන්. නේද? ඔය දෙන්නම අයින් කරන්න පුළුවන්. එතකොට එහෙනම් මේ කියන තුන් දෙනා තමයි දැනට අපිට උත්තර විදිහට ඉතුරු වෙන්නේ. මොකද අඩුම කෙනා B වෙන විදිහට දීලා තියෙනවා. ඒතර B අඩුම වෙන A වැඩිම E වැඩිම වෙන උත්තරේ තෝරන්න ඕනේ. දැන් B වලට පස්සේ A වල වැඩි වෙන්න ඕනේ නේද? B වලට පස්සේ A වල වැඩි. එතකොට ඒක මේ තුනේම මේ විදිහට දක්වලා තියෙනවා. ඊට පස්සේ නම් මේ දෙන්නට යන්න. මේ දෙන්නට ගියාම අනිවාර්යෙන් අපි දන්නවා එහෙනම් ශාකාදාමයේ තියෙන කෙනාගේ අඩු වෙන්න ඕනේ. අනිත් එක්කනා වැඩි වෙන්න ඕනේ. එහෙනම් D ට වඩා C වැඩි වෙන්න ඕනේ. දැන් එහෙම උත්තරයක් ගත්තොත් මේ බලන්න දැන් මෙතනදී එහෙනම් මෙයාව අයින් කරා. එක අයින් කරා. අපි පහට ගියොත් A B C D D අඩු වෙලා තියෙනවා නේද? D අඩු වෙලා තියෙනවා. මෙයාක මොකද වෙලා තියෙන්නේ? C වැඩි වෙලා තියෙනවා. නේද? D අඩු වෙලා C වැඩි වෙලා. හැබැයි පුතේ මෙතනදී ඔයගලන්න පේන්න ඕනේ මේ දෙන්නටත් වඩා මෙතන තාපාංකය අඩු වෙලා. එහෙම වෙන්න බෑ. එහෙම වෙන්න බෑ. මොකද ඇල්කේන වලට වඩා ඇල්ඩිහයිඩේදී තාපාංකය අඩු වෙන්න හේතුවක් නැහැ. එහෙනම් මේකත් අයින් කරන්න පුළුවන්. එහෙනම් උත්තරේ විදිහට අපිට දෙවෙනි පිළිතුර තෝරන්න පුළුවන්. එහෙනම් පුතේ මේකට උත්තරේ වෙන්නේ දෙවෙනි පිළිතුර. 12 වෙනි ප්‍රශ්නයත් පුතේ දෙවෙනි පාඩම සම්බන්ධ ප්‍රශ්නයක්. දැන් ඔයගලන්ට පේන්නේ මේ මුල හරිය ප්‍රශ්න ගොඩාක් 1 2 වගේ පාඩම් අතර තමයි බෙදලා ගියේ නේද? රයිට්. එතකොට දැන් මේක ප්‍රශ්නයට එනකොට දැන් මේකේ අපෙන් අහන්නේ සහසංයුජ ලක්ෂණය වැඩි වෙන පිළිවෙල. මෙතන දීලා තියෙන්නේ ඔක්කොම ආයනික සංයෝග පුතේ. ඒතර අපි දන්නවා මෙතනදී කැටායන සහ ඇනායන තියෙනවා. කැටායන සහ ඇනායන. කැටායන ගත්තාම කැටායනයක ද්‍රවීකරණ බලය ඔයගොල්ලන්ට මතක් වෙන්න ඕනේ. ද්‍රවීකරණ බලය නේද? ද්‍රවීකරණ බලය මතක් වෙන්න ඕනේ. පුතේ ද්‍රවීකරණ බලය සමානුපාතික වෙනවා කාටද? කැටායනයේ ආරෝපණයට සමානුපාතිකයි නේද? එතකොට ආරෝපණය වැඩි වෙනකොට එයාගේ ද්‍රවීකරණ බලය වැඩි වෙනවා. ඒ වගේම මෙයා ප්‍රතිලෝමව සමානුපාතික වෙන්න ඕනේ කාටද? විශාලත්වයට නේද? විශාලත්වය. එතකොට කැටායනයේ විශාලත්වයට ප්‍රතිලෝමව සමානුපාතිකයි. විශාලත්වයේ වැඩි වෙන්න ද්‍රවීකරණ බලය අඩු වෙනවා. එතකොට ඔය කියන එකත් එක ගත්තාම දැන් මෙතන කැටායන දෙකයිනේ පුතේ තියෙන්නේ. කවුද කැටායන දෙක? එක්කෙනෙක් ඉන්නවා සෝඩියම් ධනායනය, අනිත් එක්කෙනා ඉන්නවා පොටෑසියම් ධනායනය නේද? ඒතර මේ දෙන්නා ඉන්නවා. අපි දන්නවා මේ දෙන්නගේ ආරෝපණය සමානයි. එහෙනම් ආරෝපණයෙන් ද්‍රවීකරණ බලයට බලපෑමක් නැහැ. විශාලත්වයේ ගත්තාම
පොටෑසියම් ධනවල විශාලත්වය වැඩි. විශාලත්වය වැඩි නම් ද්‍රවීකරණ බලය අඩුයි. එහෙනම් ද්‍රවීකරණ බලය සම්බන්ධයෙන් ගත්තාම මේ විදිහට ද්‍රවීකරණ බලය විචලනය අපිට ලියන්න පුළුවන්. පැහැදිලිනේ? එතකොට වැඩිම ද්‍රවීකරණ බලය තියෙන්න ඕනේ මෙතනදී සෝඩියම් ධනවලට. ඊට පස්සේ පුතේ ඇනායනයක ද්‍රවණශීලීතාවය මතක් වෙන්න ඕනේ ඔයගොල්ලන්ට. ඇනායනයක ද්‍රවණශීලීතාවය ද්‍රවණශීලීතාවය සමානුපාතික වෙනවා පුතේ ආරෝපණයට. ආරෝපණය ඒ වගේම ඒක සමානුපාතික වෙනවා විශාලත්වයට. විශාලත්වයට සමානුපාතික වෙනවා. දැන් පුතේ අපි ගත්තොත් මෙතන තියෙනවා ඇනායන තුනක්. ඔන්න ඔතනදී ඇනායන තුනක් ඉන්නවා. කවුද ඉන්නේ ඇනායන තුන? මෙතන ඉන්නවා ෆ්ලෝරයිඩ් ඉන්නවා. ෆ්ලෝරයිඩ් කියන කෙනා නේද? ඊට පස්සේ ක්ලෝරයිඩ් ඉන්නවා. ඊට පස්සේ සල්ෆයිඩ් ඉන්නවා. මෙන්න මෙහෙම ඉන්නවා. දැන් පුතේ මෙතන ගත්තොත් මෙතන විශාලත්වයේ වැඩිම කෙනා සල්ෆයිඩ්නේ. විශාලත්වයේ වැඩිම කෙනා සල්ෆයිඩ්. ඒතර නම් විශාලත්වයේ වැඩි වෙන්න ද්‍රවණශීලීතාවය වැඩි වෙනවා. ආරෝපණයේ වැඩි වෙන්න ද්‍රවණශීලීතාවය වැඩි වෙනවා. එහෙනම් මේ තුන් දෙනා ගත්තාම වැඩිම ද්‍රවණශීලීතාවය තියෙන්නේ පුතේ සල්ෆයිඩ් වලට. වැඩිම ද්‍රවණශීලීතාවය සල්ෆයිඩ්. ඊට පස්සේ ෆ්ලෝරයිඩ් සහ ක්ලෝරයිඩ් ගත්තාම මේ දෙන්නගෙන් විශාලම කෙනා මෙයා නේද? ඒකට ආරෝපණයේ බලපෑමක් නැහැ. එහෙනම් විශාලත්වයේ ගත්තාම මෙයාගේ විශාලත්වය වැඩි. එහෙනම් ක්ලෝරයිඩ් වල ද්‍රවණශීලීතාවය ඒකට අඩුම ද්‍රවණශීලීතාවය තියෙන්නේ ෆ්ලෝරයිඩ් වලට. දැන් පුතේ ඔයගලන් දන්නවා ද්‍රවීකරණ බලය වැඩි නම් ද්‍රවණශීලීතාවය වැඩි නම් ද්‍රවීකරණය වැඩි වෙනවා. එතකොට මොකද වෙන්නේ? සහසංයෝජ ලක්ෂණය වැඩි වෙනවා. මේ දෙක වැඩි වෙනකොට සහසංයෝජ ලක්ෂණය වැඩි වෙනවා. එහෙනම් පුතේ සෝඩියම්ගේ ද්‍රවීකරණ බලය වැඩි, සල්ෆයිඩ් වල ද්‍රවණශීලීතාවය වැඩි. එහෙනම් පුතේ සෝඩියම් සල්ෆයිඩ් වල මොකද වෙන්න ඕනේ? වැඩිම සහසංයෝජ ලක්ෂණය තියෙන්න ඕනේ. එහෙම පිළිතුරු තුනයි. මේ දෙක අයින් කරන්න. මේ දෙක අයින් කරන්න. එහෙම පිළිතුරු තුනයි. අපි නිකමට වගේ අඩුම කෙනා බලමු පුතේ. අඩුම කෙනා. දැන් අඩුම ද්‍රවණශීලීතාවයේ තියෙන අඩුම ද්‍රවීකරණ බලයේ තියෙන දෙන්න ඉන්නවද බලන්න? ඉන්නවා. කවුද? KF. එහෙනම් KF ට තමයි පුතේ අඩුම සහසංයෝජ ලක්ෂණය තියෙන්න ඕනේ. එහෙම පිළිතුරු දෙකයි තියෙන්නේ. එහෙනම් මෙයවත් අයින් කරා. දැන් ඊට පස්සේ බලමු. දැන් මෙතනින් වෙන් කරගන්න පුළුවන් නේ. මෙතනින් වෙන් කරමු. දැන් ගත්තොත් වැඩිම ද්‍රවීකරණ බලය තියෙන නේද? ඊට පස්සේ වැඩිම ද්‍රවණශීලීතාවයේ තියෙන කෙනා මෙයා. එහෙනම් මෙයාට පස්සේ සෝඩියම් සල්ෆයිඩ් වලට පස්සේ සහසංයෝජ ලක්ෂණය වැඩිම වෙන්න ඕනේ පුතේ සෝඩියම් ක්ලෝරයිඩ් වල. එහෙනම් සෝඩියම් ක්ලෝරයිඩ් ඉන්නේ මෙතන. මෙයා වයින් කරා. තුන්වෙනි උත්තරේ පිළිතුර විදිහට ගත්තා. අනිත් ඒවා බලන්න ඕනේ පුතේ. උත්තරේ 3. නමුත් ඉතින් ඕගොල්ලන්ට එතනින් එහාට ඕක සංසන්දනය කරලා බලන්න පුළුවන්. හරිද? මෙතනදී මම බලාපොරොත්තු වෙන්නේ ඔක්කොම කරන්න. මම බලාපොරොත්තු වෙන්නේ ඕගොල්ලන්ට උත්තරේ ගන්න විදිය පැහැදිලි කරන්න විතරයි. හොඳයි. එහෙනම් 12ට උත්තරේ 3. තාප රසායනය සම්බන්ධ සරල ගැටලුවක්. තාප රසායනික චක්‍රයක් ඇඳීමෙන් ගැටලුව පහසුවෙන් විසඳන්න පුළුවන්. ඕගොල්ලන්ගෙන් අහන්නේ වායුමය CH3OH මවුල එකක්. ඔන්න මතක තියාගන්න වායුමය නේද? රයිට්. මම ප්‍රතික්‍රියාව ලියන්නම්. මට අවශ්‍ය වෙනවා කවුද මේ ප්‍රතික්‍රියාව කියන්නේ වායුමය CH3 උත්පාදනය කරන්න මට ඕන වෙනවා කාබන්. මම මෙතනදී S කියලා ලියනවා. මොකද S කියලා දීලා තියෙන නිසා කාබන් S ධන. ඊට පස්සේ මට මෙතනදී ඕන වෙනවා මීට අමතරව හයිඩ්‍රජන් නේද? හයිඩ්‍රජන් වායුව අවශ්‍ය වෙනවා. එතකොට එතනින් යාගේ දෙකක් ඕනේ. ඊට පස්සේ ඔක්සිජන් ඕන වෙනවා. ඔක්සිජන් වායු අණු භාගයක් මෙතනදී මම තුලිත කරන්න ලියා ගන්නවා. එතකොට මේකෙන් හැදෙනවා අපි ගමු CH3OH වායු. CH3OH වායු. මෙහා අපි ගමු ඩෙල්ටා H සම්මත උත්පාදනය. දැන් පුතේ මේකේ දීලා තියෙන අනිත් දත්ත දිහා බලන්න. හයිඩ්‍රජන්, කාබන්, CH3OHL සම්මත දහනය දීලා තියෙනවා. CH3OH වල උත්පාදන එන්තැල්පිය දීලා තියෙනවා. right? එහෙනම් මම මේකේ මෙහෙම ලියනවා. මට ලියන්න පුළුවන්. මෙයාගේ වාෂ්පීකරණය දීලා තියෙනවානේ. වාෂ්පීකරණය දීලා තියෙනවා නම් පුතේ මම මෙහෙම වැඩක් කරනවා. මම මෙන්න මෙයාගෙන් ගන්නවා මෙහෙම වැඩක්. මම මෙතන ලියනවා CH3OH ද්‍රවය. මෙයා වාෂ්පීකරණයනේ. එහෙනම් පුතේ ඔන්න මම මෙයා වාෂ්පීකරණය කරනවා. ඔන්න වාෂ්පීකරණය කරා. මෙතන වටිනාකම කීයද? ධන 37යි. ධන 37යි. දැන් මම මෙතනදී ඒකක ලියන්න යන්නේ නැහැ. මෙතනදී ඒකක ලියන්නේ නැහැ. මොකද බහුවර්ණයක් නේ. මම ආයේ ඒකක ලියන්නේ නැහැ. එතකොට මේගොල්ලන්ගේ දහනය දීලා තිනවා. කාබන් දහනය කරොත් පුතේ කාබන් ඩයොක්සයිඩ් හැදෙන්න ඕනේ. කාබන් දහනයෙන් කාබන් ඩයොක්සයිඩ් හැදෙනවා නේද? හයිඩ්‍රජන් දහනය කරොත් ජලය හැදෙන්න ඕනේ. හයිඩ්‍රජන් දහනය කරොත් ජලය හැදෙන්න ඕනේ. ඒතර ජල අණු දෙකක් හැදෙන්න ඕනේ. ජල අණු දෙකක් හැදෙන්න ඕනේ. හරිනේ? right. එතකොට දැන් මේ බලන්නකෝ. මෙතන ඕගොල්ලන්ට පේන්න ඕනේ මෙතන ඔක්සිජන් ගාන 2යි. මෙතන ඔක්සිජන් ගාන ඔක්කොම 2යි 4ක් වෙලා තියෙනවා. ඔක්සිජන් ගාන 4ක් වෙලා තියෙනවා නේද? ඒතර ඔක්සිජන් ගාන 4යි. හැබැයි මෙතන තියෙන ඔක්සිජන් ගාන වෙන්නේ 1යි නේද?
එහෙනම් තව ඔක්සිජන් 3ක් මදි. දැන් පුතේ මම ඕක මෙහෙම කරනවා. මම මේ පැත්තට ඔය මදි ඔක්සිජන් ටික එකතු කරනවා. මදි ඔක්සිජන් ටික කියන්නේ මෙන්න මේ ටික එකතු කරනවා. ඔන්න ඔය ටික එකතු කරා. දැන් මේ ඔක්කොම තුලිත සමීකරණනේ. එහෙනම් මේ පැත්තට 3න් 2ක් එකතු කර 2න් 3ක් එකතු කරා නම් මේ පැත්තටත් 2න් 3ක් ඔක්සිජන් එකතු කරන්න ඕනේ. එතකොට මෙතෙන්ද 2න් 3ක් එකතු කරා නම් පුතේ මෙතෙන්ටත් මම 2න් 3ක් ඔක්සිජන් එකතු කරන්න ඕනේ. ඔන්න මම ඔක්සිජන් ටික එකතු කරා. දැන් මේ බලන්න. කාබන්ගෙන් දහනය කරොත් කාබන් ඩයොක්සයිඩ් හදන්න පුළුවන්. එහෙනම් මෙතන කීයක් තියෙනවද? ඍණ 393යි. ඍණ 393යි. හයිඩ්‍රජන් දහනය කරලා ජලය හදන්න පුළුවන්. එතකොට එතනදී ඍණ 286යි. එහෙනම් ඍණ 286 ඒවා දෙකක් තියෙනවා නේද? එතකොට මෙතනදී මෙන්න මේක දීලා තියෙනවා. මෙයාගේ දහනය කීයක්ද කියලා නේද? CH3OH දහනය දීලා තියෙනවා ඔයගලන්ට. ඍණ 726යි. එහෙනම් මම මෙතන එනවා ඍණ 726යි. දැන් අපිට හෙස්ගේ නියමය බොහොම ලේසියෙන් යොදන්න පුළුවන්. මම ලියන්නම් හෙස්ගේ නියමය අනුව. හෙස්ගේ නියමය අනුව. දැන් මේක බහුවර්ණය නිසා ලියන්න ඕනේ නැහැ. නමුත් මම ලිව්වා හෙස්ගේ නියමය අනුව. මට ලියන්න පුළුවන් ඩෙල්ටා H සම්මත F ධන ඍණ 726 මේක සමාන වෙන්න ඕනේ. කීයටද? ඍණ 393 ඍණ 286 දෙකක් කියන්නේ පුතේ 572යි. 572 ධන 37යි. දැන් මේක සුළු කරන්න තියෙන්නේ. මේක සුළු කරොත් ඔයගලන්ට ඩෙල්ටා H සම්මත F සමානයි. මේ ටික සුළු කරොත් ඔයගලන්ට උත්තර එනවා ඍණ 202ක් විදිහට. ඍණ 202යි කිලෝජූල් මවුලයට කියලා. කිලෝජූල් මවුලයට. එහෙනම් මේකට පිළිතුර අපිට තුන්වෙනි පිළිතුර විදිහට තෝරන්න පුළුවන්. එහෙනම් පුතේ උත්තරේ තුන්වෙනි උත්තරේ. බොහොම ලේසියෙන් ඔයගලන්ට උත්තරේ ගන්න පුළුවන්. බොහොම සරලව තාප රසායනික චක්‍රයක් ඇඳලා ගැටලුව විසඳන්න හැකියාව තියෙනවා. 14 වෙනි ප්‍රශ්නේ පුතේ රසායනික ගණනය සම්බන්ධ ගැටලුවක්. රසායනික ගණනය සම්බන්ධ බොහොම සරල ගැටලුවක්. එතකොට මේක මම අනුපාත ක්‍රමය පාවිච්චි කරලා විසඳනවා. අනුපාත ක්‍රමය ඔයගොල්ලන් දන්නේ නැත්නම් ඔයගොල්ලන්ට මම කරපු වීඩියෝ එකක් තියෙන එක බලන්න පුළුවන්. හොඳයි. ඉස්සෙල්ලා මම ප්‍රතික්‍රියාව ලියා ගන්නම්. දැන් මම ප්‍රතික්‍රියාව ලියලා තියෙනවා පුතේ. දැන් අපි බලමු අනුපාත ක්‍රමයෙන් කොහොමද ගැටලුව විසඳන්නේ. මේ බලන්න. මෙතන පුතේ කැල්සියම් ෆොස්ෆේට් මවුල දෙකකින් මේ ස්ටොයිකියෝමෙට්‍රිය ලියන්නේ මවුල දෙකකින් සහ සිලිකන් ඩයොක්සයිඩ් මවුල 6කින් සහ කාබන් මවුල 10කින් මෙන්න මේ ටික ප්‍රතික්‍රියා කරලා කැල්සියම් සිලිකේට් මවුල 6ක් කාබන් මොනොක්සයිඩ් මවුල 10ක් සහ P4 මවුල එකක් හදා ගන්න පුළුවන්. මෙයාගේ මවුලයක් හදන්න පුළුවන්. දැන් පුතේ ඔය තියෙන මවුල අනුපාතය අපි යන් ස්කන්ධ අනුපාතයට කැල්සියම් ෆොස්ෆේට් වල මවුලයක ස්කන්ධය කීයද කියලා බලන්න. මවුලික ස්කන්ධය ගත්තොත් කැල්සියම් 3යිනේ 43ක් 120යි. ෆොස්ෆේට් අණුවක් ගත්තොත් මෙතන 64ට 31ක් එකතු කරාම 95යි. 95 දෙකක් කියන්නේ පුතේ ඔයගලන්ට එනවා 190ක්. 190යි 120යි එකතු කරොත් ඔයගලන්ට 310ක් එනවා. එහෙනම් පුතේ එක මවුලික ස්කන්ධයේ 310යි. මවුල දෙකක් ගත්තොත් ඒ වගේ දෙගුණයක්. ඒ කියන්නේ 310ව දෙකක් 620යි. එහෙනම් මෙයාගේ ග්‍රෑම් 620ක්. සිලිකන් ඩයොක්සයිඩ් මවුල 6ක් එක්ක අපි බලමු සිලිකන් ඩයොක්සයිඩ් මවුලයක ස්කන්ධය. සිලිකන් 28යි, ඔක්සිජන් 32යි, 32යි 28යි එකතු කරාම පුතේ ඔයගලන්ට එනවා 60ක් නේද? ඒතකොට 60 ඒවා 6ක්. එකක් 60යි නම් 6ක් ගත්තොත් ඔයගලන්ට 360ක් එනවා. එහෙනම් මෙයාගේ ග්‍රෑම් 360ක්. කාබන් බලන්න දෙයක් නැහැ නේ පුතේ. ග්‍රෑම් 120යි නේද? ඒ කියන්නේ පුතේ මේ ප්‍රතික්‍රියාවේදී කැල්සියම් ෆොස්ෆේට් ග්‍රෑම් 620ක් සිලිකන් ඩයොක්සයිඩ් ග්‍රෑම් 360ක් සමග සහ කාබන් ග්‍රෑම් 120ක් සමග ප්‍රතික්‍රියා කරනවා. ඊට පස්සේ මෙයා මට වැඩක් නැහැ පුතේ. මම ඒ දෙන්නම කතා කරන්නේ නැහැ. හේතුව මට ඒගොල්ලන් වැඩක් නැහැ. අපෙන් අහන්නේ P4 ගැන. එහෙනම් P4 වලට යන්. P4 වල කොච්චරක් හැදෙන්න ඕනද? P4 එක මවුලයක් කියන්නේ 31ව 4ක්. 31ව 4ක් කියන්නේ 124ක් නේ පුතේ. එහෙනම් ග්‍රෑම් 124යි නේද? 30ව 4ක් කියන්නේ 120යි. 4ක් කියන්නේ ග්‍රෑම් 124යි. දැන් එහෙනම් මෙන්න මේ අනුපාතයට තමයි ප්‍රතික්‍රියාව සිදු වෙන්නේ. මට මේ දෙන වැඩක් නැහැ. හරිද? දැන් අපිට කියන්නේ මේකෙදි ග්‍රෑම් 620ක් කරන් තියෙනවා. අන්න ඒක හරි. හැබැයි සිලිකන් ඩයොක්සයිඩ් 180කුයි කාබන් 96කුයි තමයි අරන් තියෙන්නේ. එතකොට පුතේ මේ ප්‍රතික්‍රියාවට මෙයාගෙන් ග්‍රෑම් 620ක් කරන් තියෙනවා. අපිට දීලා තියෙන ප්‍රතික්‍රියාවට මෙයාගෙන් ග්‍රෑම් 180ක් කරන් තියෙනවා. මෙයාගෙන් ග්‍රෑම් 96ක් කරන් තියෙනවා. ඔහොම ප්‍රතික්‍රියා කරාම මෙයාගෙන් ග්‍රෑම් 50කුත් හැදිලා තියෙනවාලු. හරිද? දැන් මේ බලන්න.
පුතේ කවුද සීමාකාරී? අපි දන්නවා අනිවාර්යෙන් සීමාකාරී වෙන්න ඕනේ එක්කෝ සිලිකන් ඩයොක්සයිඩ් එක්කෝ කාබන්. ඒකට හේතුව 620ක් එක්ක හොඳට ප්‍රතික්‍රියා කරන ඇත්තටම කියන්නේ નિયમિત ප්‍රමාණයට ප්‍රතික්‍රියා කරන්න නම් මෙයාගෙන් 360කුයි මෙයාගෙන් 120කුයි ඕනේ. හැබැයි දැන් මෙතන ඉන්නේ 180කුයි 96කුයි. එහෙනම් අපි බලමු සිලිකන් ඩයොක්සයිඩ් බලන්න මේක ගන්න පුළුවන්. කියන්නේ අපිට 2 3 5 4 කියන උත්තර ගන්න පුළුවන් එක අයින් කරන්න. දැන් පුතේ 360ක් එක්ක ප්‍රතික්‍රියා කරන්න 120ක් ඕනනේ. එහෙනම් 180ක් එක්ක ප්‍රතික්‍රියා කරන්න මෙයාගෙන් කීයක් ඕනේද? 60ක් ඕනේ පුතේ. කොහොමද එහෙම කියන්නේ? 360න් හරි අර්ධයක් 180ක් කියන්නේ. ඒතර 360ක් එක්ක ප්‍රතික්‍රියා කරන්න 120ක් ඕන නම් ඒකෙන් අර්ධයක් 180ක් එක්ක ප්‍රතික්‍රියා කරන්න මෙයාගෙන් 60ක් ඕනේ. එහෙනම් 180ක් එක්ක ප්‍රතික්‍රියා කරන්න කාබන් ඕනේ 60යි. මෙයාගෙන් ඕනේ ග්‍රෑම් 60යි. දැන් 60ක් ඕනේ වෙලාවට 96ක්ම තියෙනවා. එහෙනම් මෙයා සීමාකාරී වෙන්න බෑ. එහෙනම් අනිවාර්යෙන් සීමාකාරී වෙන්න ඕනේ සිලිකන් ඩයොක්සයිඩ්. එහෙනම් තුන්වෙනි එක අයින් කරා, පස්වෙනි එක අයින් කරා. දැන් 2 හෝ 4න් උත්තරේ තෝරන්න ඕනේ. රයිට්. මෙතෙන් එන්න. මෙයාගේ පුතේ 620ක් 360ක් 120ක් එක්ක ප්‍රතික්‍රියා කළ 124ක් හදනවා. මේ බලන්න 360ක් ප්‍රතික්‍රියා කරොත් 124ක් හදනවා. එහෙනම් ඒකෙන් අර්ධයක් වෙන 180ක් එක්ක ප්‍රතික්‍රියා කරලා මේකෙන් අර්ධයක් වෙන 62ක් හදලා දෙන්න ඕනේ. එහෙනම් මෙතන හැදෙන්න ඕනේ ගාන පුතේ 62යි. 62ක් හැදෙන්න ඕනේ. 62ක් හැදෙන්න ඕනේ. 62ක් හැදෙන්න ඕන වෙලාවට හැදිලා තියෙන්නේ 50යි. එහෙනම් ප්‍රතිශතයක් විදිහට කොච්චරක්ද? මේක සුළු කරොත් තමයි අනිවාර්යෙන් ඔයගලන්ට එන්න ඕනේ 150ට වඩා වැඩි උත්තරයක්. 62කින් 31ක් නේ 150. ඒතර 150 වැඩි උත්තරේ තියෙන්නේ දෙවෙනි පිළිතුරේ. එහෙනම් ඔයගලන්ට උත්තරේ 2 විදිහට තෝරන්න පුළුවන්. මේක සුළු කරන්න ඕනේ නැහැ ළමයි. සුළු කරන්න අවශ්‍ය නැහැ නේද? මොකද විභාගයේදී මේක සුළු කරන්න. ඉදිරියේදී සුළු කරලා බලන්න. නමුත් විභාගයේදී සුළු කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ. මේකට දැන් උත්තර දෙක ඔයගලන්ට වෙන් කරගත්තාම තෝරන්න පුළුවන්. එහෙනම් ඔය තියෙන්නේ 14 වෙනි ප්‍රශ්නයට පිළිතුර. 15 වෙනි ප්‍රශ්නේ පුතේ KP හා KC සම්බන්ධ පාඩමේදී අපිට හම්බෙන බොහොම සරල සිද්ධාන්තයක්. මෙතනදී KP සම්බන්ධ කරගෙන ගැටලුව අහලා තියෙන්නේ අපෙන්. ඒතර සමතුලිත දෙකක් අහනවලු. සමතුලිත පද්ධති දෙකක් දීලා තියෙනවා. වෙනත් දෘඪ සංවෘත වාචන දෙකක් තුල සිදු වෙනවලු නේද? ඒතකොට එකම මේම තත්වයට තේදීම මේ කියන ප්‍රතික්‍රියාවේ සමතුලිතය සඳහා KP අහනවා. පුතේ මෙතන ප්‍රතික්‍රියා දෙක ඔයගලන්ට පේන්න ඕනේ. ඔයගලන්ට මතකයි මම මේක පොඩ්ඩක් ටක් ගාලා මතක් කරන්නම්. ප්‍රතික්‍රියා දෙකක් එකතු වෙනවා නම් මොකද වෙන්නේ? එතකොට එතනදී සමතුලිතතා නියතයන්ගේ ගුණිතය බවට පත් වෙනවා නේද? ඒතර ප්‍රතික්‍රියා දෙකක් අඩු කරනවා නම් එතනදී ඒකේ ලබ්ධිය බවට පත් වෙනවා. ප්‍රතික්‍රියාවක් යම් සංගුණකයකින් ගුණ කරනවා නම් එහි මොකක්ද වෙන්නේ? බලය බවට පත් වෙනවා. දැන් මේ බලන්න පුතේ මෙතන තියෙනවා H2S දෙකක්. H2S දෙකක් නේද? නයිට්‍රජන් 1යි, හයිඩ්‍රජන් 3යි, ඇමෝනියා 2යි. මුකුත් ලියන්නේ නැහැ පුතේ බලා ගන්න හදන විදිහ. මෙතන H2S දෙකයි නම් මෙතන දෙකක් තියෙන්න ඕනනේ. එහෙනම් මේ ප්‍රතික්‍රියාව දෙකෙන් වැඩි වෙලා තියෙන්න ඕනේ පුතේ. මේ ප්‍රතික්‍රියාව දෙකෙන් වැඩි වෙන්න ඕනේ. මෙතන දෙකෙන් වැඩි වෙනවා නම් ඒ ලැබෙන ප්‍රතික්‍රියාවේ KP වලගේ මං KP 2 කියන්නම්. එයා මෙන්න මේකේ වර්ගයේ බවට පත් වෙන්න ඕනේ. ඒ කියන්නේ පුතේ 64 වැඩි කිරීම 10 ඍණ 8 බවට පත් වෙන්න ඕනේ. ඊට පස්සේ කරලා තියෙන්නේ මේක දෙකෙන් වැඩි කරලා මේ දෙක එකතු කරලා දෙකෙන් වැඩි කරලා එකතු කරාම ලැබෙන කෙනා මොකද වෙන්න ඕනේ? මේ දෙකේ ගුණිතය බවට පත් වෙන්න ඕනේ. එහෙනම් මම මේ ප්‍රතික්‍රියාවේ සමතුලිතයේ KP කිව්වොත් මට ලියන්න පුළුවන් KP සමානයි KP 1 වරක් KP 2 ඩෑෂ් කියලා. එතකොට මට මේක සුළු කරන්න පුළුවන්. 3 වැඩි කිරීම 10 ඍණ 4යි වැඩි කිරීම 64 වැඩි කිරීම 10 ඍණ 8යි. දැන් පුතේ මේක සුළු කරොත් මට එනවා 64 වරක් 3 කියන්නේ 192යි. 192 වැඩි කිරීම 10 ඍණ 12යි. එතකොට මට ලියන්න පුළුවන් සමානයි 1.9යි 2 වැඩි කිරීම 10 ඍණ 10යි. එතකොට පුතේ එවැනි පිළිතුරක් මේකේ දීලා නැහැ. එහෙනම් ආසන්නතම පිළිතුර තුන්වෙනි පිළිතුර. නමුත් එවැනි මේ පිළිතුර නැති නිසා මේ පිළිතුරට මේ ප්‍රශ්නයට පිළිතුර ඕල් විය යුතුයි. ඉතින් ඇත්තටම සරල ප්‍රශ්නයක් ඕල් නොලැබිය යුතු ප්‍රශ්නයක්. මං හිතන්නේ මෙතනදී අතපසුවීමක් සිදු වෙලා තියෙනවා. ඒ නිසා ඕල් එකක් හිමි වෙලා තියෙනවා. බොහොම සරල ප්‍රශ්නයක්. 10 වෙනි ප්‍රශ්නේ පුතේ බෙන්සීන් සම්බන්ධ ගැටලුවක්. බොහොම සරල ගැටලුවක්. මේක අපෙන් අහන්නේ බ්‍රෝමෝ බෙන්සීන් නයිට්‍රෝකරණ ප්‍රතික්‍රියාව දීලා මේකේ සංප්‍රයුක්තතාවය මගින් ස්ථායී වූ කාබ කටායන හැදෙනවලු. ඒක අපි දන්නවා. මේ අතරමැදියන්ගෙන් සංප්‍රයුක්ත ව්‍යුහයක් නොවන්නේ කුමක්ද? පුතේ මේ ටික දිහා බැලුවාම දැක්ක ගමන් උත්තරේ 3 ලෙස තෝරන්න පුළුවන්. කොහොමද ළමයි එහෙම දැක්ක ගමන් තෝරන්නේ? දැක්ක ගමන් තෝරන්නේ මෙහිමයි. ඔයගලන් දන්නවා නයිට්‍රෝනියම් අයනයට පහර දුන්නාට පස්සේ මම මේකට ඔයගලන්ට ඇඳලා පෙන්නන්නම් මේ යාන්ත්‍රණය. නමුත් ඊට කලින් මම මේකට උත්තරේ ගන්න විදිහ පෙන්නන්නම්. නයිට්‍රෝනියම් අයනයට පහර දුන්නාට පස්සේ අපි දන්නවා
ඒ අදාළ කාබන් දෙකේ ද්විත්ව බන්ධනය විඝටනය වෙනවා නේද? එතකොට නයිට්‍රජන්ට සම්බන්ධ වෙන හයිඩ්‍රජන් මේ විදිහට තියෙන්න ඕනේ. මොකද මේ නයිට්‍රෝනියම් සමග හයිඩ්‍රජන් පරමාණුව තියෙන්න ඕනේ. දැන් 1 2 4 5 කියන තුනේ හතරෙම ওই විදිහටයි සම්බන්ධ වෙන්නේ. නමුත් තුන්වෙනි එකේ මේ කොහොද යන හයිඩ්‍රජන් එකක් මේ බ්‍රෝමීන් එකට සම්බන්ධ කරලා තියෙනවා. එතකොට එහෙනම් මේ කියන ව්‍යුහය තමයි සංප්‍රයුක්තතාවයේදී වැරදි ව්‍යුහය වෙන්නේ. එහෙනම් පුතේ දැක්ක ගමන් උත්තරේ 3 කියලා තෝරන්න පුළුවන්. ආය බලන්න දෙයක් නැහැ. හරිද? එතකොට යාන්ත්‍රණ හොඳට අධ්‍යයනය කරපු දරුවෙක් නම් මේකට උත්තරේ තෝරනවා තුන්වෙනි එක කියලා. දැන් මම මේක ඇඳලා පෙන්නන්නම් කොහොමද මේක වෙන්නේ කියලා. එතකොට මම වෙලාව ගත වෙන නිසා මම මේක අඳිනවා. ඇඳලා ඕගොල්ලන්ට පෙන්නන්නම් කොහොමද මේකෙදි අතරමැදි සංප්‍රයුක්ත ව්‍යුහ හැදෙන්නේ කියන එක. දැන් පුතේ මෙන්න තියෙනවා නයිට්‍රෝනියම් අයනය. මම හිතන අපි හිතමු මෙතන බ්‍රෝමීන් එක තියෙනවා. මෙයා බ්‍රෝමෝබෙන්සීන් එක කියලා. නේද? නයිට්‍රෝනියම් අයනය තියෙනවා. අපි දන්නවා බ්‍රෝමෝබෙන්සීන් බ්‍රෝමීන් කාණ්ඩයේ ඕතෝ පැරා යොමු කාරකයක්. ඒ නිසා එක්ක ඕතෝ වෙන්න ඕනේ එක්ක පැරා වෙන්න ඕනේ. මම ඕතෝ ස්ථානයට පහර දීම ඕතෝ ස්ථානයට යොමු වීම ඇඳලා පෙන්නන්න. එතකොට මෙයා මෙතනින් පහර දුන්නාම මෙතෙන්ට පහර දෙනවා. මේකෙන් හැදෙනවා පුතේ මෙන්න මෙතන බ්‍රෝමීන් එකේ විදිහමයි නේද? එතකොට මෙතන හැදෙනවා මෙන්න හයිඩ්‍රජන් එක මෙන්න නයිට්‍රෝනියම් අයනය සම්බන්ධ වුණා නයිට්‍රෝ කාණ්ඩයේ මෙන්න ධන ආරෝපණය. එතකොට මෙතන දැන් මේ විදිහට ඔය කියන විදිහට මෙන්න බ්‍රෝමීන් එක. එතකොට මෙතන හයිඩ්‍රජන් මෙතන NO2 වෙන්න ඕනේ. එතකොට මෙතන දැන් ධන ආරෝපණය තියෙනවා නේද? එතකොට මෙතනදී ඇත්තටම වෙන්නේ මොකක්ද? මෙන්න මේ ධන ආරෝපණය උදාසීන කරන්න මෙයා මෙතෙන්ට යනවා. එතකොට මේ විදිහේ යාන්ත්‍රණ අපි කතා කරලා තියෙනවා අපේ වීඩියෝ වල ඔයගලන්ට බලන්න පුළුවන්. එතකොට මෙතනදී මෙයා මෙතෙන්ට යනවා. එතකොට මෙතෙන් එනවා බ්‍රෝමීන් මතට මෙන්න මෙතෙන් එනවා ධන ආරෝපණය නේද? එතකොට මෙන්න හයිඩ්‍රජන් මෙන්න NO2 කාණ්ඩය. දැන් මේ විදිහට අපිට සංප්‍රයුක්ත ව්‍යුහ හඳින්න පුළුවන්. දැන් මේ කියන ව්‍යුහ මේක ඇතුලේ දීලා තියෙනවා පුතේ. එතකොට මේ අවස්ථාව ගත්තොත් මේක තමයි ඔය දීලා තියෙන්නේ. හරිද? එතකොට මෙතන ගත්තොත් මේක දීලා තියෙනවා නේද? එතකොට දැන් මේ දෙක සම්බන්ධ වෙන්නේ පැරාවලදී. දැන් ඕක ඔයගලන්ට පැරාවලදී තනලා බලන්න පුළුවන්. පැරාවලට આવොත් පුතේ වෙන්නේ මෙතනින් තමයි පහර දෙන්නේ. එතකොට මෙතනින් තමයි පහර දීම සිද්ධ වෙන්නේ. පැරාවලට આવොත් නයිට්‍රෝනියම් කාණ්ඩයට දැන් මම මෙතනම අඳිනවා. නයිට්‍රෝනියම් කාණ්ඩයට පහර දෙන්නේ මෙතනින්. පැරාවලදී නේද? එතකොට මෙතෙන්ට තමයි සම්බන්ධ වෙන්නේ. එතකොට දැන් මේකෙදි බන්ධන ස්වරූපය වෙනස් වෙනවා. මම මෙහෙම ඇඳලා පෙන්නන්නම් කෙටියෙන්. හරිද? එතකොට දැන් මෙතනදී ගත්තොත් පුතේ මෙන්න බ්‍රෝමීන් එක තියෙනවා මෙතන මේ විදිහට. එතකොට මේ බන්ධනය සහ මේ බන්ධනයට හානියක් වෙන්නේ නැහැ. මේ බන්ධනය තමයි කැඩෙන්නේ. එතකොට මෙතන හයිඩ්‍රජන් එක මෙතන NO2 එක නේද? එතකොට මෙතෙන්ද ධන ආරෝපණය එනවා. දැන් මේ ධන ආරෝපණය උදාසීන කරන්න මොකද වෙන්නේ? මෙයා මෙතෙන්ද හුවමාරු වෙනවා. එතකොට මෙයා හුවමාරු වුණාම මෙන්න මේ කියන සංප්‍රයුක්ත ව්‍යුහය මෙතනදී හැදෙනවා නේද? එතකොට මේ විදිහට ඔයගලන්ට උත්තරේ තෝරන්න පුළුවන්. එහෙනම් පිළිතුර තුන්වෙනි පිළිතුර ඇත්තටම මේකෙදී මුකුත් බලන්න ඕනේ නැහැ. ඔයගලන් මෙන්න මේ කියන එක හරියට දැනගෙන හිටියනම් ප්‍රමාණවත්. තාප රසායනය සම්බන්ධ සරල ගැටලුවක් එන්ට්‍රෝපිය එන්තැල්පිය සහ ගිබ්ස් ශක්තිය සම්බන්ධයෙන්ුයි මේක අපෙන් අහලා තියෙන්නේ. නමුත් මේ සම්බන්ධතාවය ගත්තාම අපිට කියනවා කාමර උෂ්ණත්වයේදී හා 1 ATM පීඩනයේදී ස්වයන් සිද්ධ නොවනවාලු නේද? ඒතර කාමර උෂ්ණත්වයේදී හා 1 ATM පීඩනයේදී ස්වයන් සිද්ධ නොවනවාලු. පීඩනය හා ඉහළ උෂ්ණත්වයේදී එම පීඩනයේදීම හා ඉහළ උෂ්ණත්වයේදී ස්වයන් සිද්ධ වෙනවාලු. ඒතර අපෙන් අහනවා කාමර උෂ්ණත්වයේදී මේකට මොකද වෙන්න පුළුවන් කියලා නේද? දැන් කාමර උෂ්ණත්වයේදී ස්වයන් සිද්ධ නැහැ නේ පුතේ. කාමර උෂ්ණත්වයේදී ස්වයන් සිද්ධ නැහැ. කාමර උෂ්ණත්වයේදී ස්වයන් සිද්ධ නැහැ කියන්නේ ඩෙල්ටා G අනිවාර්යයෙන්ම ධනාගයක් ගන්න ඕන. ඩෙල්ටා G ධන වෙන්න ඕනේ. ඒතර එහෙම උත්තර තියෙන්නේ 1 2 3 කියන අවස්ථාවලදී. දැන් අපි දන්නවා ඩෙල්ටා G එහෙනම් දැන් මේ දෙක අයින් කරමුකෝ. 4යි 5යි අයින් කරා. ඩෙල්ටා G සමානයි ඩෙල්ටා H ඍණ T ඩෙල්ටා S. T ඩෙල්ටා S කියලා දීලා තියෙනවා. නේද? එතකොට දැන් මෙතන බලන්නකෝ. මෙයා ධන නේද? මෙයා ධන ඍණ T වරක් ඩෙල්ටා S ධනයි. මේක පුතේ ධන වෙන්න පුළුවන්. මේකේ ප්‍රශ්නයක් නැහැ. ඩෙල්ටා G ධන විය හැකියි නේද? ඇයි මේ ගුණිතය ඍණයිනේ. මේ ගුණිතය ඍණයි. එතකොට මෙයාගේ අගය මෙයාට වඩා අඩු වුණොත් මෙතන මෙයා ධන වෙන්න පුළුවන්. එහෙනම් පළවෙනි උත්තරේ යම් තාත්වික ස්වභාවයක් තියෙනවා නේද? මෙතෙන් ඉන්න ඩෙල්ටා G ඍණයි. ඩෙල්ටා H ඍණයි. ඍණ T මෙයාත් ඍණයි නේද? මෙයාත් ඍණයි නේද? එතකොට මේ සමස්ත ගුණිතය ධන වෙනවනේ පුතේ. මේ සමස්ත ගුණිතය ධන වෙනවා. එතකොට එතනත් මෙයා ධන වෙන්න හැකියාවක් තියෙනවනේ. මොකද මේ සමස්ත ගුණිතය ධනයි නම් මේ අගේ වැඩි වෙනකොට මෙයාට වඩා මෙතන ධන වෙන්න පුළුවන්. එහෙනම් දෙවෙනි එකත් අපිට තාත්වික පිළිතුරක් විදිහට ගන්න පුළුවන්. තුන්වෙනි එකට එන්න. මෙයා ඍණයි. ඍණ T වරක් මෙයා ධනයි. නේද? මෙයා ධනයි. පුතේ මේකේ සමස්ත වටිනාකම කොහොම කරත් ඍණයිනේ. මොකද මේ ගුණිතය ඍණයි. එතකොට මේක කවදාවත් ධන කරන්න බෑ. මේක කීයටවත් ධන කරන්න බෑ. එහෙනම් මේ පිළිතුර අයින් කරන්න. දැන්
මේ දෙකෙන්නේ උත්තර තෝරන්න තියෙන්නේ. මේ බලන්න පුතේ. මේක කියනවා උෂ්ණත්වය වැඩි කරනකොට ස්වයන් සිද්ධ වෙනවලු. දැන් මෙතන උෂ්ණත්වය වැඩි කරොත් මොකද වෙන්නේ කියලා බලන්න. මේ සමස්ත ගුණිතය ධනනේ පුතේ. මේ සමස්ත ගුණිතය ධනයි නේද? ඍණයි ඍණ මේ සමස්ත ගුණිතය ධනයි. එතකොට මෙතන උෂ්ණත්වය වැඩි කරන්න මෙන්න මේ වටිනාකම වැඩි වෙනවා. මේ වටිනාකම වැඩි වෙනවා. ඒ කියන්නේ ධනාගේ වැඩි වෙනවා. ඍණට වඩා ධනාගේ වැඩි වෙනකොට මෙතන ස්වයන් සිද්ධතාවය මොකද වෙන්නේ? අඩු වෙනවා. උෂ්ණත්වය වැඩි කරනකොට මේ සමස්ත වටිනාකම වැඩි වෙනවා. ඒ කියන්නේ ධන වටිනාකම වැඩි වෙනවා. ධන වටිනාකම ඍණට වඩා වැඩි වෙනකොට මේක ධන වෙනවා. ඒ කියන්නේ බුදේ උෂ්ණත්වය වැඩි කරන්න මෙයා මොකද වෙන්නේ? තව ටිකක් ස්වයන් සිද්ධ නැති වෙනවා. එහෙනම් බුදේ ඉතින් අපිට ඉතුරුලා තිබු උත්තර දෙක මේ දෙකනේ. මෙයා වෙන්න බැරි නම් උත්තර 1 වෙන්න ඕනේ. එහෙනම් මේකට පිළිතුර 1. දැන් ඕක චුට්ටක් බලමු. දැන් මේ බලන්න මේ ගුණිතය ඍණයිනේ. මේ උෂ්ණත්වය වැඩි කරන්න පුතේ මේ ඍණ ගුණිතය වැඩි වෙනවා. ඍණාගේ වැඩි වෙනවා. ධනට වඩා ඍණ වැඩි වෙන නිසා මේක ඍණ වෙනවා. එහෙනම් එයා ස්වයන් සිද්ධ වෙනවා. එහෙනම් පුතේ 17ට උත්තරේ 1 ඇති දෙයක් නෑ නේද පුතේ? බොහොම සරලයි. ඔයගොල්ලන්ට පිළිතුරු තෝරන්න පුළුවන්. පළවෙනි පාඩම සම්බන්ධ බොහොම සරල ගැටලුවක් ඩී බ්‍රෝග්ලි තරංගායාමය සම්බන්ධයෙන් අහලා තියෙන්නේ. මේ කොටසෙන් ප්‍රශ්නයක් අහපු පළවෙනි වතාව මෙවැනි ගැටලුවක්. දැන් පුතේ අපි බලමු මොකද්ද මේ කියන්නේ කියලා. මම පොඩි රූපයක් අඳින්නම්. නියුට්‍රෝනයක් තියෙනවා. අපි හිතමු ස්කන්ධය M කියලා. එයාගේ ප්‍රවේගය v කියලා ගමු. හරිද? එතකොට මෙයාගේ තරංගායාමය අපි හිතමු ලැම්ඩා එහෙමනේ දීලා තියෙන්නේ. එතකොට මෙයාගේ චාලක ශක්තිය අපි හිතමු E මේක සමානයි භාගයයි mv වර්ගයේ බවට පත් වෙනවා. දැන් කියන පුතේ මෙයාගේ චාලක ශක්තිය 4 ගුණයක් කරනවා කියලා. ස්කන්ධයේ එහෙමමනේ. දැන් චාලක ශක්තිය 4 ගුණයක් කරනවා නම් පුතේ ස්කන්ධයේ නියතයක් නම් ඔයගලන්ට පේන්න ඕනේ ප්‍රවේගය දෙගුණයක් වෙලා තියෙන්න ඕනේ. ප්‍රවේගය දෙගුණයක් වෙලා තියෙන්න ඕනේ. එහෙනම් මෙතන 2යි v කියලා ලියන්න පුළුවන්. ලැම්ඩා 1 කියලා අපි මේක ගමු. රයිට්. දැන් ওই දෙගුණයක් වෙච්ච විදිහ බලන්න. මෙතන 4යි e කියලානේ අරන් තියෙන්නේ. එතකොට අපි හිතමු 4යි e සමානයි භාගයයි m දැන් ප්‍රවේගය v1 වර්ගය කියලා ගන්න. දැන් නිකමට මේ දෙක බෙදලා බලන්න පුතේ. 4යි e බෙදීම e සමානයි මේ භාගයයි mයි මම අයින් කරනවා. මට වැඩක් නැහැ. v1 වර්ගය බෙදීම v වර්ගය. එතකොට e ට e කොහොමත් කැපෙනවනේ. එතකොට මේකේ වර්ගමූල ගත්තොත් 2යි v සමානයි v1 බවට පත් වෙනවා. දැන් පුතේ මේවා ආය ලියලිය සුළු කරන්න එපා. ඔයගලන්ට පේන්න ඕනේ ස්කන්ධය නියතයයි නම් චාලක ශක්තිය 4 ගුණයක් කරන්න නම් ප්‍රවේගය 2 ගුණයක් වෙන්න ඕනේ. එහෙනම් 2යි v. දැන් ඔයගලන්ට මෙන්න මේ කියන සම්බන්ධතාවය ලැබිලා තියෙනවා. ඔයගලන් දන්නවා ඩී බ්‍රෝග්ලි තරංගායාමයේ ලැම්ඩා සමානයි h බෙදීම mv. පුතේ mh නියත එහෙනම් ලැම්ඩා සමානුපාතිකයි 1ට v වලට. එහෙනම් මට ලියන්න පුළුවන්. දැන් ලැම්ඩා 1 කියලානේ මෙතන ගත්තේ. එහෙනම් මම ලියන ලැම්ඩා 1 බෙදීම ලැම්ඩා සමානයි මට ලියන්න පුළුවන් පුතේ මෙතනදී ප්‍රවේග අතර අනුපාතය ලැම්ඩා 1ට අදාළ ප්‍රවේගය පහළට එන්න ඕනේ. එහෙනම් 2යි v වෙන්න ඕනේ. ලැම්ඩාට අදාළ ප්‍රවේගය උඩට එන්න ඕනේ. v වෙන්න ඕනේ. මේක බෙදුවොත් මට එනවා 1ට 2යි. එහෙනම් පුතේ ලැම්ඩා 1 සමානයි මොකක් වෙන්න ඕනේද? ලැම්ඩා බෙදීම 2ක් වෙන්න ඕනේ. බොහොම සරලව සමානුපාතිකතාවයෙන් ගැටලුව විසඳන්න පුළුවන්. මෙන්න මේ කොටස ලිවීම අත්‍යවශ්‍ය නැත. මේකත් ලිවීම අත්‍යවශ්‍ය නැත. ඔයගලන් දැනගන්න ඕනේ චාලක ශක්තිය 4 ගුණයක් වෙනකොට ප්‍රවේගය 2 ගුණයක්. මේවා බොහොම සරල ගණිතමය සංකල්ප. ඉතින් මේවා විභාගයට ගිහිල්ලා ළමයි ලියන්න ගත්තාම තමයි වෙලාවමදි වෙන්නේ. ඉතින් මේවා ලියන්න ඕනේ නැහැ පුතේ. බොහොම සරලව සමානුපාතිකතාවයෙන් හදන්න පුළුවන්. එතකොට උත්තරේ එහෙනම් ලැම්ඩා බෙදීම 2යි. පළවෙනි උත්තරේ විදිහට අපිට ගන්න පුළුවන්. එහෙනම් 18ට උත්තරේ 1. 19 වෙනි ප්‍රශ්නය විද්‍යුත් රසායනය අපේ 13 වෙනි එකකේ විද්‍යුත් විච්ඡේදනය සම්බන්ධ බොහොම සරල සිද්ධාන්ත සහිත ප්‍රශ්නයක්. මේකෙන් හරිම කෝෂය මොකක්ද කියලා අහනවා. පුතේ මේක දිහා බැලුවොත් ඕනම දරුවෙක්ට පේනවා සාමාන්‍ය පෙළ දරුවෙක්ට උනත් කෝෂයේ ඍණ නම් අග්‍රය ධන වෙන්න බෑ. එහෙනම් මේක වැරදි. කෝෂයේ ධන නම් අග්‍රය ධන මේක උත්තරයක් විදිහට ගන්න පුළුවන් ඕනනම් ගන්න පුළුවන්. මේක ගන්න බෑ පුතේ. කෝෂයේ ධන නම් අග්‍රය ඍණ වෙන්න බෑ. මේක වැරදි. කෝෂයේ ඍණ අග්‍රය ඍණ ගන්න පුළුවන්. මෙතන ධන ඍණ ලකුණු කරලා නැහැ. නමුත් අපි ඒක තියාගමු. දැන් පුතේ අපි දන්නවා මෙතන ධන කියන්නේ ධන ඇනෝඩයනේ. ඇනෝඩයේදී අනිවාර්යෙන් කියන්නේ යම් කිසි අවස්ථාවක ඇනෝඩයේදී සිදු වෙන්න ඕනේ ඔක්සිකරණය. අපි දන්නවා ඇනෝඩය ධන කැතෝඩය ඍණ. මේ කියන විද්‍යුත් විච්ඡේදන කෝෂයේදී ධන ඇනෝඩය කැතෝඩය ඍණ වෙනවා. එහෙනම් මේකත් අයින් කරන්න පුතේ. මේකත් අයින් කරන්න. මෙතන මේකත් ඉතින් අයින් කරන්න පුළුවන්. කිසිම ගැටලුවක් නැතුව මේක අයින් කරන්න පුළුවන්. පස්වෙනි එකත් අයින් කරන්න පුළුවන්. උත්තරේ 2 පුතේ. ඕකේ තෝරන්න දෙයක් නැහැ. බොහොම පහසුවෙන් උත්තරේ තෝරන්න පුළුවන්. ඔයගොල්ලෝ දන්නවා විද්‍යුත් විච්ඡේදන කෝෂයේදී බාහිර විභවයේ ධනාග්‍රය ඇනෝඩේ බවටත් බාහිර විභවයේ ඍණාග්‍රය කැතෝඩේ බවටත් පත් වෙනවා කියන එක.
කෙසේ නමුත් ඇනෝඩේදී ඔක්සිකරණයත් කැතෝඩේදී ඔක්සිහරණයත් සිදු විය යුතුයි. ඔක්සිහරණය කියන්නේ පුතේ ඉලෙක්ට්‍රෝන ලබා ගැනීම. ඍණ පැත්තේ ඉලෙක්ට්‍රෝන වැඩි. ඒ කියන්නේ ඍණ වෙන්නේ එහෙනම් ඉලෙක්ට්‍රෝන ගන්නවා. ධන පැත්තේ ඉලෙක්ට්‍රෝන අඩුයි. එහෙනම් ඉලෙක්ට්‍රෝන දෙනවා. එහෙනම් මෙතන ඔක්සිකරණය සිද්ධ වෙනවා. එහෙනම් පුතේ අනිවාර්යයෙන්ම පිළිතුර 2 විය යුතුයි. එහෙනම් ඔන්න ඔය විදිහට ඔයගලන්ට උත්තරේ තෝරන්න පුළුවන්. විනාඩි 2ක් යන්නේ නේද පුතේ? බොහොම ලේසියෙන් උත්තරේ තෝරන්න පුළුවන්. 20 වෙනි ප්‍රශ්නේ පුතේ කාබනික රසායනයේ සිද්ධාන්ත සම්බන්ධ ප්‍රශ්නයක්. කාබොක්සිලික් අම්ලය ඇල්කොහොලයක් සමග එස්ටරයක් සෑදීම. නිවැරදි මොකක්ද කියලා අහනවා. සිද්ධාන්ත සම්බන්ධ ප්‍රශ්නයක් පුතේ. කාබොක්සිලික් අම්ල ගත්තාම ඔයගොල්ලන් දන්නවා කාබොක්සිලික් අම්ලයක ව්‍යුහයවන්ටක් ගලඳින්නම්. මෙතනදී මෙයා පෙන්වන්නේ නියුක්ලියෝෆිලික ආදේශ ප්‍රතික්‍රියා. මෙයා කැඩෙනවා පුතේ. කාබන් ඔක්සිජන් බන්ධනය කැඩෙනවා නේද? එතකොට මෙයා නියුක්ලියෝෆිලික ආදේශයනේ පෙන්වන්නේ. එහෙනම් මේ කියන එකත් එක්ක ගත්ත ගමන් මේක වැරදි පුතේ. තුන්වෙනි එක වැරදි. ඔක්සිජන් හයිඩ්‍රජන් බන්ධනය බිඳෙනවා කියන එක. එතකොට මෙයා බිඳෙනවා නම් පුතේ මෙයා බිඳෙනවා නම් එස්ටර් සෑදීමේදී අපි දන්නවනේ ජල අණුවක් ඉවත් වෙනවා කියලා. එතකොට R OH කියලා හිතන්නකෝ. ROH. එතකොට ජල අණු ඉවත් වෙනුනේ මෙයත් එක්කනේ. ජල අණු ඉවත් වෙනුනේ මෙයත් එක්ක. එතකොට මේ දෙන්න තමයි ගැලවිලා අයින් වෙන්න ඕනේ. එතකොට පුතේ එහෙනම් මෙතන OH එක තමයි කැඩෙන්නේ. එහෙනම් මේකත් වැරදි. නේද? දෙකම වැරදි. දැන් මේක කියනවා අම්ල භස්ම ප්‍රතික්‍රියාවල. මෙතන අම්ල භස්ම ප්‍රතික්‍රියාවක් නැහැ නේ පුතේ. මෙතන අම්ල භස්ම කතාවක් නැහැ. මෙතන තියෙන්නේ නියුක්ලියෝෆිලික ආදේශයක්. එහෙනම් මේකත් වැරදි. ඒ ඇල්කොහොල නියුක්ලියෝෆයිලය. දැන් පුතේ මෙතන නියුක්ලියෝෆිලික ආදේශය නම් වෙන්නේ නියුක්ලියෝෆයිලය වෙන්නේ ඇල්කොහොලේනේ. එහෙනම් ඔන්න දෙක හරි. දෙවෙනි උත්තරේ හරි. සමස්ත දැන් මේක වැරදි නේ පුතේ. මේක බලන්න දෙයක් නැහැ. සමස්ත ප්‍රතික්‍රියාව කාබනිල් සංයෝගයක නියුක්ලියෝෆිලික ආකරණයක් ගැන මෙතනදී කතා කරන්නේ නැහැ. මේක ඇවිල්ලා සම්මස්තරලවම නියුක්ලියෝෆිලික ආදේශ ප්‍රතික්‍රියාවක්. එහෙනම් උත්තරේ 2. ඕකට පුතේ විනාඩි 2ක් යන්නේ නැහැ. තියරි දන්නවනම් ඔයගොල්ලන්ට බොහොම ලේසියෙන් මේක උත්තරේ තෝරන්න පුළුවන්. නමුත් මම මෙතනදී කැමති යාන්ත්‍රණය ඇඳලා පෙන්නන්න. වඩාත් හොඳට ඔයගොල්ලන්ගේ හොඳට මම කැමති යාන්ත්‍රණය ඇඳලා පෙන්නන්න. දැන් පුතේ මෙතන මම දක්වලා තියෙනවා කාබොක්සිලික් අම්ලය සහ ඇල්කොහොලය. එතකොට මෙතනදී අපි දන්නවා මෙයා ඩෙල්ටා ධන ලෙස ආරෝපිතයි, මෙයා ඩෙල්ටා ඍණ ලෙස ආරෝපිතයි. දැන් මොකද වෙන්නේ පුතේ? මෙන්න මේ එක සැරේම පහර දෙනවා මේ කියන කාබන් පරමාණුවට. මෙතෙන්ට පහර දෙනවා පුතේ. මෙතෙන්ට පහර දීම හේතු කරගෙන මෙන්න මේ බන්ධනය විවෘත වෙනවා ඔක්සිජන් මතට. මේ බන්ධනය ඔක්සිජන් මතට විවෘත වෙනවා. දැන් උතනදී හැදෙනවා මෙන්න මේ කියන ඵලය. මේ ඵලය හැදුනට පස්සේ පුතේ මොකද වෙන්නේ? දැන් අපි දන්නවා ඔක්සිජන් මත ධනාරෝපණය තියෙනවා. මේ ධනාරෝපණය උදාසීන කරන්න ඕනේ. මොකද වෙන්නේ පුතේ? මෙන්න මේ ඉලෙක්ට්‍රෝන යුගලය මෙතෙන්ට හෝමාරු වෙනවා. මේ බන්ධනය මෙතෙන්ට කැඩෙනවා. ওই බන්ධනය කැඩෙනකොට පුතේ මෙතන එක සැරේම පහර දෙනවා මේ හයිඩ්‍රජන්ට. මේ බන්ධනය මෙතෙන්ට විවෘත වෙනවා. ඔය විවෘත වීම හේතු කරගෙන හැදෙනවා පුතේ සංයෝගයක්. මම එක පාටින් අඳින්නම් RCOOR ඩෑෂ්. මෙන්න මේ විදිහට එස්ටරේ නිර්මාණය වෙනවා. ජල අණුවක් ඉවත් වෙලා යනවා. එතකොට දැන් මේ කියන අවස්ථාවේදී ඔයගලන්ට පේන්න ඕනේ කාබොක්සිලික් අම්ලයේ බිඳුනේ CO බන්ධනය. කාබොක්සිලික් අම්ලයේ බිඳුනේ CO බන්ධනය. ඇල්කොහොලයේ බිඳුනේ පුතේ ඔයගලන්ට පේන්න ඕනේ OH බන්ධනය. ඇල්කොහොලයේ OH බන්ධනය. එතකොට එහෙනම් 1යි 3යි 4යි වැරදුනේ. එතකොට මෙතන තියෙන්නේ නියුක්ලියෝෆයිලයක් කාබන් පරමාණුවට පහර දීම. එහෙනම් අම්ල භස්ම වෙන්න බෑ. එහෙනම් මේක තමයි ප්‍රතික්‍රියාව. එතකොට කාබොනිල් සංයෝගයක් ගැන මෙතන කතාවක් නෑ. ඒ නිසා පිළිතුර 2 වෙන්න ඕනේ. එහෙනම් ඔන්න 20ට පිළිතුර අපි 2 විදිහට තේරුවා. එහෙනම් උත්තරේ වෙන්න ඕනේ දෙවෙනි උත්තරේ සිද්ධාන්ත පදනම් වෙච්ච ගැටලුවක්. මේක බොහොම සරලව ඔයගලන්ට සිද්ධාන්ත මතකයි නම් විසඳන්න පුළුවන්. තාප රසායනය සම්බන්ධ සිද්ධාන්ත ගැටලුවක් පුතේ. ගණිතයේමය කොටසක් නැහැ. සිද්ධාන්ත ගැටලුවක්. ඔයගලන්ට කියනවා ඉහළ උෂ්ණත්වවලදී CH3OH මවුල එකක් පහත පරිදි වියෝජනය වේ. වියෝජන ප්‍රතික්‍රියාව දීලා තියෙනවා. ඩෙල්ටා H ධනාගයක්. එහෙනම් මේක තාප අවශෝෂකයි නේද? අසත්‍ය මොකක්ද කියලා අහනවා. බලන්න පුතේ. වියෝජනය වෙන විට අවශෝෂණය වන තාපය 128ට වඩා අඩු වේ. මවුල එකක් වියෝජනය වන විට අවශෝෂණය වන තාපය 128 කිලෝ ජූල් වලට වඩා අඩු වේ. දැන් මේක තාප අවශෝෂණය වන ප්‍රතික්‍රියාවක්. නමුත් පුතේ මෙතන දීලා තියෙන්නේ CH3OH ගෑස්. CH3OH ගෑස්. ඔයගලන්ට පේන්න ඕනේ පුතේ මතකයි නම් මේකම තිබ්බ කලින් CH3OH ගෑස් නේද? දැන් ඕක හරිද වැරදිද? දැන් ඔන්න එන ප්‍රශ්නේ. දැන් මෙතන L දීලා මෙතන ගෑස් දීලා දැන් ළමයි මේක දැක්ක ගමන් වැරදි කියලා තෝරනවා. හරිද? ඇයි ඒ? දැන් 128යි නේ. එතකොට මෙතන 128ට වඩා අඩු වේ. එහෙනම් මොකද වෙන්නේ? 128ට වඩා අඩු වෙන්න බෑ. එහෙනම් ඒකට වැරදි කියලා තෝරනවා. නමුත් දැන් මේක ගත්තාම
ගෑස් වලනේ නේද? ඒතර පුතේ දැන් මෙතන CH3OH මෙයාව ගෑස් කරන්නත් තව තාප ප්‍රමාණයක් වැය වෙනවනේ නේද? එතකොට මෙතනදී ගෑස් කරන්න තව තාප ප්‍රමාණයක් වැය වෙනවා. එතකොට ගෑස් කරන්න අවශෝෂණය වෙනවා. ගෑස් කරලා වියෝජනය කරනකොට 128ට වඩා එක අඩු වෙන්න ඕනේ. 128ට අනිවාර්යයෙන් මෙයාගේ අඩු විය යුතුයි. ඒ නිසා මේ ප්‍රකාශය වැරද්දක් නැහැ. ඒක හරි. එතකොට කාබන් මොනොක්සයිඩ් ගෑස් 2H2 හි එන්තැල්පිය CH3OH හි එන්තැල්පියට වඩා වැඩි වේ. ඒ කියන්නේ මෙන්න මේ දෙකේ එන්තැල්පිය CH3OH හි එන්තැල්පියට වඩා වැඩි වේ කියලා කියනවා. දැන් පුතේ ඒක එහෙම වෙන්න ඕනනේ. මොකද මේක තාප අවශෝෂකයි නම් මෙයාගේ ප්‍රතික්‍රියක වල එන්තැල්පියට වඩා පළවල එන්තැල්පිය වැඩි වෙන්න ඕනේ. ප්‍රතික්‍රියක වල එන්තැල්පියට වඩා පළවල එන්තැල්පිය වැඩි වෙන්නේ කොහොමද කියන එක ඕගොල්ලන් දන්නවා. මෙන්න මේ ප්‍රස්ථාරය යනොත් මෙන්න ප්‍රතික්‍රියක මෙන්න ඵල එතකොට මේක වැඩි වෙනවා. එහෙනම් මේක තමයි 128යි කියලා කියන්නේ. එහෙනම් මේ ප්‍රකාශයත් නිවැරදි. මේකත් හරි මේකත් හරි. කාබන් මොනොක්සයිඩ් මවුල එකක් සෑදෙන විට තාපයක් පිට වේ. පිට වෙන්න බෑනේ පුතේ. අවශෝෂණය වෙන්න ඕනේ. එහෙනම් තුන්වෙනි උත්තරේ තමයි වැරදි. එහෙනම් පිළිතුර තුන්වෙනි එක වෙන්න ඕනේ. ආයෙ බලන්න දෙයක් නෑ. නමුත් අපි බලමු ප්‍රතික්‍රියක මවුලයක් වියෝජනයේදී 128ක එක හරිනේ. එතකොට අවශෝෂණය වෙන්න ඕනේ 128ක්. ඵල ග්‍රෑම් 32ක් සෑදෙන විට 128ක තාපයක් අවශෝෂණය වේ. ඵල ග්‍රෑම් 32ක්. මොකද පුතේ 32ක් කියන්නේ? මෙතන 28යි මෙතන 4යි. 28යි 4යි 32යි. එහෙනම් ග්‍රෑම් 32ක් හැදෙනකොට 128ක් අවශෝෂණය වෙන්න ඕනේ. ඒකෙත් වැරද්දක් නෑ. එහෙනම් මේ ප්‍රකාශයත් නිවැරදි. දැන් එහෙනම් පුතේ අපි ගත්තොත් උත්තරේ වෙන්න ඕනේ තුන්වෙනි උත්තරේ. බොහොම සරල සිද්ධාන්ත සම්බන්ධ ගැටලුවක්. මෙතන මේ බොහොම අර ට්‍රිකි විදිහට දීලා තියෙන මේ පළවෙනි උත්තරේ. මොකද ඒකට හේතුව මේක දැක්ක ගමන් එකපාරට මේ ගෑස් කියන එක දැක්කේ නැත්නම් උත්තරේ මේක වැරදි කියලා තෝරන්න ඉඩකඩක් තියෙනවා. නමුත් මෙතන ගෑස් කියලා දීලා තියෙන නිසා උත්තරේ මේකේ තුන්වෙනි උත්තරේ විය යුතුයි. 22 වෙනි ප්‍රශ්නය P ගුණය සම්බන්ධ ප්‍රශ්නයක් නේද? සෑහෙන වෙලාවකින් අපිට ඉනෝගනික් ප්‍රශ්නයක් හම්බුනේ. P ගුණය සම්බන්ධ ප්‍රශ්නයක් වැරදි මොකද්ද කියලා අහනවා. බලමු පුතේ. නයිට්‍රජන් වල ඉලෙක්ට්‍රෝන ලබා ගැනීමේ ශක්තිය ධන වේ. ඒක හරි පුතේ. අපි දන්නවා නයිට්‍රජන් සහ දෙවනි කාණ්ඩයේ මූලද්‍රව්‍ය වල ඉලෙක්ට්‍රෝන ලබා ගැනීමේ ශක්තිය ධනයි. BiCl3 ද්‍රාවණයක් ජලයෙන් තනුක් කරන විට සුදු අවක්ෂේපයක් දෙයි. ඒක නිවැරදි පුතේ. දැන් උතන ඇත්තටම P ගුණය උනත් පොඩ්ඩක් සමතුලිතතාවයක් තියෙනවා නැත්තේ නෑ. උතන මම ඇන්දොත් BiCl3 AQ මම මෙතන සමතුලිතයට යන්නම් පුතේ. ධන ජලය L මෙතන හැදෙනවා. මෙතන ඇත්තටම තියෙන්නේ ප්‍රතිවාර්ත්‍ය වන ප්‍රතික්‍රියාවක්. මේකෙන් හැදෙනවා BiOCl මේක ඝනයක් ධන දෙකක් HCl. ඒතර මේ තමයි ප්‍රතික්‍රියාව. දැන් පුතේ මේක ඉගෙන ගන්න අපි 7 වෙනි කාණ්ඩයේදී ක්ලෝරයිඩ් වල ජල විච්ඡේදනය කියන කොටසේදී. මෙයා සුදු පාට අවක්ෂේපයක්. පුතේ ජලයෙන් තනුක කරනවා කියන්නේ ජලය එකතු කරනවා කියන එකනේ. ජලය එකතු කරනකොට සමතුලිතතාවය රැකගන්න ප්‍රතික්‍රියාව ඉස්සරහට යනවා. ඉස්සරහට යනවා කියන්නේ සුදු අවක්ෂේපය වැඩි වෙනවා. නේද? ආයෙන සුදු අවක්ෂේපයක් ලැබෙනවා. ඒක හරි. H2S වායුවට ඔක්සිකාරකයක් සහ ඔක්සිහාරකයක් යන දෙකටම පුළුවන් පුතේ. අපි දන්නවා ඔක්සිකාරකයක් ඔක්සිහාරකයක් කියන විදිහට දෙකටම. එතකොට ඔක්සිකාරකයක් විදිහට ක්‍රියා කරන්නේ කවුරු නිසාද? Taman ඔක්සිහරණය වෙන නිසානේ. ඒ ක්‍රියා කරන ජලය නිසා. ඔක්සිහාරකයක් විදිහට කියන්නේ Taman ඔක්සිකරණය වෙන නිසා ඒ සල්ෆර් නිසා. ඒක හරි. හීලියම් වල සංයුජතා ඉලෙක්ට්‍රෝන දැරෙන සපල න්‍යෂ්ටිකාරෝපණය ධන දෙකට වඩා අඩුය. වැරදිනේ පුතේ නේද? මොකද හීලියම් ගත්තොත් එයාගේ ඉලෙක්ට්‍රෝන වින්‍යාසය 1s2යිනේ. එතකොට අපි සාමාන්‍ය සපල න්‍යෂ්ටිකාරෝපණයේ අර්ථ දක්වන්නේ නිවාරක ආචරණයේත් න්‍යෂ්ටිය මගින් දැනෙන ආකර්ෂණයේත් සම්ප්‍රයුක්ත විදිහටනේ. ඒතර මෙතන දැන් නිවාරක ආචරණයක් ගැන කතා කරන්න තරම් අපිට සිද්ධාන්ත නැහැ. ඒ නිසා අපි මේක වැරදි කියලා සලකනවා. ඊට පස්සේ ඉහළ උෂ්ණත්වයකට රත් කළ උවද ඇලුමිනියම් නයිට්‍රජන් වායුව කෙරෙහි නිෂ්ක්‍රීයව වැරදි පුතේ. ඉහළ උෂ්ණත්වවලදී නයිට්‍රජන් ඇලුමිනියම් එක්ක ප්‍රතික්‍රියා කරනවා. එහෙනම් 4 සහ 5 කියන දෙකම වැරදි. එහෙනම් පිළිතුරු ලෙස 4 හෝ 5 කියන පිළිතුරු අපිට තෝරන්න පුළුවන්. එහෙනම් 22ට උත්තරේ 4 හෝ 5 බොහොම සරල සිද්ධාන්තමය ගැටලු තියෙන ප්‍රශ්නයක් පුතේ මේක. එහෙනම් 22ට උත්තරේ 4 හෝ 5 කියන දෙකම තෝරන්න පුළුවන්. සමතුලිතතාවය සම්බන්ධ සිද්ධාන්ත ගැටලුවක්. දැන් පුතේ මේ වෙනකන් අපි කතා කරපු ගැටලු සියල්ලක්ම පහේ සිද්ධාන්තමය ගැටලු. දැන් මේක බලන්න පුතේ. මෙතන මේක අපෙන් අහන්නේ pH සඳහා ප්‍රකාශනය. මම ලියන්නම් මෙන්න මෙහෙම. මම ලියන්නම් HA. මම මෙහෙ ලියන්නම්කෝ. HA සඳහා විඝටනය මම ලියනවා පුතේ. HAAQ ධන ජලය මෙතනදී ප්‍රතිවර්ත්‍ය වූ ප්‍රතික්‍රියාවක් සිද්ධ වෙන්නේ. මේකෙදී හැදෙනවා පුතේ H3O+ AQ ධන A- මෙයා හැදෙනවා.
මේ තමයි සිදුවන ප්‍රතික්‍රියාව. දැන් මේකට Ka සඳහා ප්‍රකාශනය ලිව්වොත් මට ලියන්න පුළුවන් Ka සමානයි H3O+ නේද? AQ සාන්ද්‍රණය වරක් A- සාන්ද්‍රණය බෙදීම මට ලියන්න පුළුවන් HA සාන්ද්‍රණය. HA සාන්ද්‍රණය මෙහෙම ලියන්න පුළුවන්. දැන් පුතේ අපි හිතමුකෝ මෙයාගේ ආරම්භක සාන්ද්‍රණය C කියලා. එතකොට C ගෙන් x ප්‍රමාණයක් විඝටනය වුණොත් මෙතනින් x හැදෙන්න ඕනේ. මෙතනින් x හැදෙන්න ඕනේ. එහෙනම් මේ දෙක සමානයිනේ. දැන් එහෙනම් මේ ප්‍රකාශනය මට තව දුරටත් මෙන්න මෙහෙම සකස් කරලා ලියන්න පුළුවන්. H3O+ සාන්ද්‍රණයේ වර්ගය බෙදීම HA සාන්ද්‍රණය. මෙන්න මෙහෙම ලියන්න පුළුවන් පුතේ. මේ විදිහට ලියන්න පුළුවන්. දැන් මේක නැවත සකස් කරොත් මට ලියන්න පුළුවන් H3O+ සාන්ද්‍රණයේ වර්ගය මෙයාගේ වර්ගය මේක සමාන වෙනවා පුතේ Ka වරක් HA සාන්ද්‍රණයට Ka වරක් HA සාන්ද්‍රණයට සමානයි. දැන් මේකේ ඍණ ලඝු ගම් පුතේ. ඍණ ලඝු ගත්තොත් මට ලියන්න පුළුවන් 2යි ඍණ ලඝු 10 පාදයට H3O+. දැන් මෙතනදී පුතේ කලබල වෙන්න එපා. මෙතන අපි සාමාන්‍යයෙන් දන්නවා මේක ලියනකොට එකෙන් බෙදනවා කියලා. නමුත් මම මෙතනදී බෙදන්න යන්නේ නැහැ. මට මෙතන බෙදේ දින්න අවශ්‍යතාවයක් නැහැ. මොකද මේක බහුවර්ණයක්. එතකොට ඍණ ලඝු 10 පාදයට Ka ධන ඍණ ලඝු 10 පාදයට HA සාන්ද්‍රණය. එහෙනම් මෙහෙම ලියන්න පුළුවන්. දැන් මෙතන ඍණ ලඝු 10 පාදයට H3O+ කියන්නේ pH. එහෙනම් 2යි pH සමානයි ඍණ ලඝු 10 පාදයට Ka කියන්නේ pKa. එහෙනම් pKa ඍණ මෙතන ලියන්න බලන්න ලඝු 10 පාදයට කවුද? HA වල සාන්ද්‍රණය C නේ. එහෙනම් C කියලා ලියන්න. දැන් මට ලියන්න බලන්න pH සමානයි භාගයක් pKa ඍණ භාගයක් ලඝු 10 පාදයට C. එහෙනම් මේ විදිහට මට මේක ලියන්න පුළුවන්. එතකොට මේ පිළිතුර තියෙන පුතේ පළවෙනි පිළිතුරේ එහෙනම් උත්තරේ එක වෙන්න ඕනේ. බොහොම සරල සිද්ධාන්ත සම්බන්ධ ප්‍රශ්නයක් සමා වෙන්න මෙතන දෙකේ ඉලක්කම අයින් වෙන්න ඕනේ. මොකද මේක දෙකෙන් බෙදපුවාම භාගයක් PKA වෙන්න ඕනේ. එහෙනම් උත්තරේ පළවෙනි පිළිතුර විදිහට තෝරගන්න පුළුවන්. බොහොම සරල සිද්ධාන්ත ප්‍රශ්නයක්. සිද්ධාන්ත තනිකරම සිද්ධාන්ත ගැටලුවක් නේද? මේකේ වෙන මොකුත් නැහැ. එහෙනම් 23 පිළිතුර 1. 24 වෙනි ගැටලුව පුතේ රසායනික ගණනය සහ වායු කියන පාඩම් දෙකම එකතු කරලා හදපු ගැටලුවක්. එතකොට මේකෙන් අපෙන් අහන්නේ H2O2 ද්‍රාවණයක ප්‍රබලතාවය ගැන. ඒ කියන්නේ ප්‍රබලතාවය කියන එක අර්ථ දක්වලා දීලා තියෙනවා. H2O2 ලීටරයක් ගත්තොත් එතකොට එතනදී පිට වෙන ඔක්සිජන් වායු ලීටර් ගණන කියලා. නමුත් මේකේ ගැටලුවක් තියෙනවා. ඒ ගැටලුව තමයි මෙන්න මේ කියන කතන්දරේ. මොකක්ද මේ සාමාන්‍ය උෂ්ණත්වයේදී හා පීඩනයේදී වායු මවුලයක් ලීටර් 22.4ක පරිමාවක් ගන්නවා කියන එක. ඒතකොට ඒක වැරදි නේද? අපි දන්නවා අපි ඉගෙන ගන්නේ වායුවක මවුලයක් ලීටර් 22.4ක් අත්පත් කරගන්නේ සමදෝෂ්ණත්වයේදී හා පීඩනයේදී කියන එක. නමුත් ඒ කියන ගැටලුව නිසා මේ ප්‍රශ්නයට ඕල් එකක් ලැබිලා තියෙනවා. එතකොට දැන් මේ ගැටලුව නමුත් මම හදනවා. දැන් කොහොමද අපි බලමු මේක හදන්නේ? දැන් මේ වගේ එකක් ඊළඟ අවුරුද්දේදී නිවැරදි කරලා අහන්න පුළුවන් නේද? ඒ නිසා අපි බලමු කොහොමද මේ වගේ ගැටලුවක් හදන්නේ. එතකොට පුතේ මම කැමති නෑ මේ විදිහට මේක හදන්න. මම කැමති මේකට රූපයක් අඳගන්න. රූපයක් අඳලා මොකද්ද මේ කියන්නේ කියන එක පොඩ්ඩක් විශ්ලේෂණය කරන්න. ඒ නිසා මම මේකට අඳිනවා දැන් රූප සටහනක්. හරි. දැන් මේ වගේ පොඩි රූපයක් අඳලා කටු සටහනක අපි මේක දත්ත ලකුණු කරගමු. දැන් පුතේ මෙතන ගත්තොත් අපිට දීලා තියෙනවා මේ x කියන ද්‍රාවණයක් නේද? x කියලා ද්‍රාවණයක්. මේ ද්‍රාවණය H2O2 ද්‍රාවණයක් නේද? එතන මේකේ ඝන සෙන්ටිමීටර් 25ක් තමයි අරන් තියෙන්නේ. ඝන සෙන්ටිමීටර් 25ක් අරන් තියෙනවා. මේ ඝන සෙන්ටිමීටර් 25 පුතේ ප්‍රතික්‍රියා කරනවලු අනුමාපනය කරනවලු 1 මවුල ඝන ඩෙසිමීටරයට පොටෑසියම් පර්මැංගනේට් නේද? පොටෑසියම් පර්මැංගනේට්. එතකොට වැය වෙනවලු ඝන සෙන්ටිමීටර් 25ක්. දැන් මේ කියන දත්ත පදනම් කරගෙන අපි බලමු මේ ගැටලුව විසඳන්නේ කොහොමද කියන එක. දැන් පුතේ ඕගොල්ලන්ගේ මේකේ අහන්නේ ඔක්සිජන් දැන් අපෙන් අහන්නේ ප්‍රබලතාවය කියන්නේ ඔක්සිජන් පරිමාව කොච්චරක්ද කියන එකනේ. ඒතර ඔක්සිජන් පරිමාව හොයන්න නම් මේ දත්තය පාවිච්චි කරන්න වෙනවා. මේ දත්තේ තියෙනවා වායු මවුලයක පරිමාව. එහෙනම් අපි ඔක්සිජන් මවුල ගාන හොයාගත්තා නම් අපිට පුළුවන් පරිමාව හොයන්න. ඒතර ඔක්සිජන් මවුල ගාන හොයන්න වෙන්නේ මේ කියන ප්‍රතික්‍රියාවෙන්නේ මොකද්ද? H2O2 වියෝජන ප්‍රතික්‍රියාව. අපි දන්නවා H2O2 කියන කෙනා වියෝජනය වෙනවා කවුරු බවටද? ජලය සහ ඔක්සිජන් බවට නේද? ජලය සහ ඔක්සිජන් බවට මේ විදිහට වියෝජනය වෙනවා. දැන් ඒතර මෙතන අපි ගත්තොත් එහෙම මෙයාගේ ස්ටොයිකියෝමෙට්‍රික් අනුපාතය මට ලියන්න පුළුවන් ඔක්සිජන්ට H2O2 මේ කියන අනුපාතය
මම ලිව්වොත් මට එනවා පුතේ 1.2ක් කියලා නේද? 1.2යි. එහෙනම් මට ඔක්සිජන් කෙලින්ම හොයන්න පුළුවන් ඔක්සිජන් මවුල ගාන N ඔක්සිජන් සමානයි NH2O2 බෙදීම 2යි කියලා. H2O2 බෙදීම 2යි. දැන් එහෙනම් ඔක්සිජන් මවුල ගාන හොයන්න මට H2O2 මවුල ගාන ඕන වෙනවා. දැන් H2O2 මවුල ගාන හොයන්න තමයි මෙන්න මේ අනුමාපනය දීලා තියෙන්නේ. දැන් එහෙනම් අපි H2O2 මවුල ගාන හොයමු. රයිට් මේ බලන්න. මම මේක වෙන් කරලා අඳින්නම්. එතකොට දැන් මම යනවා එහෙනම් ප්‍රතික්‍රියාව ලියන්න. මම ලියන්නම් ප්‍රතික්‍රියාව පුතේ permanganate MnO4- මෙයා H2O2 එක්ක ප්‍රතික්‍රියා කරනවා. එතකොට ඔයගොල්ලන් දන්නවා පුතේ මේ ප්‍රතික්‍රියාවේදී කවුද හැදෙන්නේ? H2O2 ඔක්සිකරණය වෙන ඔක්සිජන් බවට permanganate Mn2+ බවට ඔක්සිහරණයට ලක් වෙනවා නේද? දැන් අපි මේක තුලිත කරමු. එතකොට මෙයාගේ ඔක්සිකරණ අංකය ධන 7යි නේද? මෙතන ඔක්සිකරණ අංකය ධන 2යි. මෙතන H2O2 ගත්තාම ඔක්සිජන්ගේ ඍණ 1 පරමාණු දෙකක් තියෙනවා. මෙතන බිඳුවේ පරමාණු දෙකක් තියෙනවා. නේද? රයිට් දැන් මේ බලන්න. ධන 7 සිට ධන 2 දක්වා ඔක්සිහරණයටනේ ලක් වෙන්නේ නේද? එතකොට මේ ඔක්සිහරණයේදී ඉලෙක්ට්‍රෝන 5ක් මෙයා ලබා ගන්න ඕනේ. ඉලෙක්ට්‍රෝන 5ක් ලබා ගන්න ඕනේ. ඍණ 1 සිට බිඳුව දක්වා ඔක්සිහරණය වෙනවා. ඒ කියන්නේ ඉලෙක්ට්‍රෝන 1ක් පිට කරන්න ඕනේ. නමුත් පරමාණු දෙකක් ඉන්න නිසා එක දෙකකින් වැඩි වෙන්න ඕනේ. දැන් මේ දෙක තුලනය කරන්න නම් මම මේක 5න් වැඩි කරන්න ඕනේ නේද? මෙයා 5න් වැඩි කරන්න. එතන මෙතන 5ක් වෙනවා. මෙතන 5ක් වෙනවා. මේක මම 2කින් වැඩි කරන්න ඕනේ. ඉලෙක්ට්‍රෝන ගන්න තුලනය කරන්න. ඒ නිසා මේක 2ක් වෙනවා. මෙතන 2ක් වෙනවා. දැන් මට ඔය ඇති. මට ඔක්සිජන් පරමාණුවත් හයිඩ්‍රජන් පරමාණුවත් තුලනය කිරීම අවශ්‍ය නැහැ. මොකද මේ ගැටලුවට මට ඒක අවශ්‍ය නැති නිසා. රයිට්. දැන් මම ස්ටොයිකියෝමෙට්‍රිය ලියන්නම්. මට ලියන්න පුළුවන් H2O2 මවුල ගාන සහ permanganate මවුල ගාන අතර අනුපාතය. නේද? මේ අනුපාතය සමාන වෙනවා පුතේ 5ට 2යි. 5ට 2යි. දැන් එහෙනම් permanganate මවුල ගාන දන්නවනම් මට H2O2 මවුල ගාන හොයන්න පුළුවන්. එහෙනම් මට ලියන්න පුළුවන් NH2O2 සමානයි 5ට 2 වැඩි කිරීම permanganate මවුල ගාන. permanganate මවුල ගාන කියන්නේ පුතේ මෙන්න මෙතනින් හොයන්න පුළුවන් නේද? කොහොමද හොයන්නේ? 1යි මවුල ගාන ඩෙසිමීටරයට ඕක 25න් වැඩි කරලා 1000න් බෙදන්න ඕනේ. 10 ඍණ 3යි. එහෙනම් මෙන්න මේ තමයි මොකක්ද H2O2 මවුල ගාන. දැන් පුතේ මම H2O2 මවුල ගාන දන්නවා නම් ඔක්සිජන් මවුල ගාන හොයන්න පුළුවන්. දැන් ඔක්සිජන් මවුල ගාන හොයමු. N ඔක්සිජන් සමානයි NH2O2 කියන්නේ මෙයානේ. එහෙනම් 5 බෙදීම 2 වැඩි කිරීම 25 වැඩි කිරීම 2කින් 1යි නේද? එහෙනම් මට එනවා 5යට 4 වැඩි කිරීම 25 වැඩි කිරීම 10 ඍණ 3යි මවුල. මේ තමයි ඔක්සිජන් මවුල ගාන කියන්නේ පුතේ. හරිද? දැන් ඔක්සිජන් මවුල ගාන දන්න නිසා මට පුළුවන් පරිමාව හොයන්න. කොහොමද හොයන්නේ? අපි දන්නවා ඔක්සිජන් මවුල එකක් ගත්තොත් එයාගේ පරිමාව අපිට දීලා තියෙනවා 22.4යි ලීටර කියලා. නේද? එතකොට අපිට ලියන්න පුළුවන් එහෙනම් මවුල මෙච්චරක් ආවොත් කොච්චරද? එහෙනම් ඔක්සිජන් මවුල 5 බෙදීම 4 වැඩි කිරීම 25 වැඩි කිරීම 10 ඍණ 3ක් මවුල ගත්තොත් කොයි වගේ පරිමාවක් එනවද? එහෙනම් මට මේක වැඩි කරන්න සිද්ධ වෙනව නේද? එහෙනම් මට ලියන්න 5 වැඩි කිරීම 25 වැඩි කිරීම 22.4 බෙදීම 4 වැඩි කිරීම 10 ඍණ 3යි. 10 ඍණ 3යි. මෙන්න මෙච්චර ලීටර් ගාණක් මට ඔක්සිජන් ගෙන් ලැබෙනවා. නේද? එතකොට දැන් ඔය ලීටර් ගාණ මේක සුළු කරොත් පුතේ ඔයගලන්ට එනවා 0.7ක් කියලා. 0.7යි ලීටර් කියලා උත්තරයක් එනවා. දැන් පුතේ ඔකේ තේරුම තමයි මෙන්න මේ කියන අවස්ථාවේදී ඔක්සිජන් ලීටර් 0.7ක් දෙනවා කියන එක. හැබැයි ඔය ඔක්සිජන් ලීටර් 0.7 දෙන්නේ H2O2 25කින් නේද? අපි ඕක හොයන්න ඕනේ ලීටරයකට. ලීටරයකට තමයි හොයන්න ඕනේ. ඒතකොට 25කට 0.7යි නම් ලීටරයකට කොච්චරද? එහෙනම් මට යන්න පුළුවන් H2O2 ඝන සෙන්ටිමීටර් 25කට ලැබෙන ඔක්සිජන් පරිමාව කොච්චරද පුතේ? 0.7යි ලීටර් නේද? එතකොට 1000කට හොයන්න නම් මේක මම 40න් වැඩි කරන්න එපයි නේද? 25 40න් වැඩි කරොත් නේ 1000ක් වෙන්නේ. එහෙනම් H2O2 1000ක් ගන්න නම් මට මේක 40න් වැඩි කරන්න වෙනවා. වැඩි කිරීම 40 එහෙනම් 0.7 මම මේක කෙලින්ම 40න් වැඩි කරනවා. එතකොට මට උත්තරයක් එනවා පුතේ 28යි ලීටර් කියලා. රයිට්? එතකොට ඔන්න ඔය විදිහට උත්තරේ ගන්න පුළුවන්. එහෙනම් දැන් මේකේ උත්තරේ තියෙනවා. 4 වෙනි පිළිතුර තියෙනවා. එතකොට 4 වෙනි උත්තරය අපිට ගන්න පුළුවන්. නමුත් අර ගැටලුව නිසා මේකට ඕල් එකක් දීලා තියෙනවා. ඕල් එකක් දීලා තියෙනවා. ඉතින් ඒක තමයි මේකේ තියෙන දෝෂය. නමුත් මේකේ ඒ දෝෂය ඉතින් ඒක සැලකිය යුතු දෝෂයක්. ඒක රසායන විද්‍යාවේ සැලකිය යුතු දෝෂයක්. නමුත් ඉතින් අපි ගත්තොත් එහෙම දරුවන්ගේ පැත්තෙන් ගත්තොත් සහ ගැටලුව පැත්තෙන් ගත්තොත් මේකේ මගේ මතය
නම් මේකට 28 අපිට ගන්න පුළුවන්. මොකද මේක කියන උපකල්පනය කරන්න. ඉතින් උපකල්පනයක් කරලා ඉතින් හදන්න. දැන් මේක කියන උපකල්පන කියලා මේක ඇත්තම එක නෙවෙයි. මේක ඇත්තම එක නෙවෙයි. ඉතින් නමුත් උපකල්පනය කරලා හදන්න පුළුවන් මේක. නේද? ඉතින් ගැටලුවක් නැහැනේ. ඉතින් ඒක මගේ මතය. නමුත් ඉතින් මේක විභාගයේදී මේ කියන දෝෂ නිසා ඕල් එකක් මේකට ලැබිලා තියෙනවා. 25 වෙනි ගැටලුව පුතේ ද්‍රාවිතා ගුණිතය සම්බන්ධ ගැටලුවක්. විභාගයේදී ඕල් එකක් ලැබුණු ගැටලුවක්. දැන් මේකේ ගැටලු කීපයක් තියෙනවා. මේ ප්‍රශ්නේ ගත්තාම එතමයි දැන් මේකේ MOH twice කියන්නේ මද වශයෙන් ද්‍රාව්‍ය කෙනෙක්. එතකොට අපෙන් අහන්නේ pH 5දී ජලයේ MOH 2 හි ද්‍රාවිතාවය. දැන් අපි ගත්තොත් පුතේ මේකේ සාමාන්‍යයෙන් අපි ලියන විදිහ ගත්තොත් මෙතන MOH twice නේද? MOH twice මෙයාගේ ඝනය මේ විදිහටනේ සමතුලිතතාවයට එළඹෙන්නේ නේද? එතකොට මේ විදිහට යාට සමතුලිතතාවයකට එළඹෙන්න පුළුවන්. M2 + AQ ධන OH- දෙකක් OH- නේද? මේ විදිහට සමතුලිතතාවයට එළඹෙන්න පුළුවන්. දැන් සාමාන්‍ය ජලීය ද්‍රාවණය ගත්තොත් අපි මෙතනදී මෙයාගේ ද්‍රාවිතාවය S කියලා කිව්වොත් එතකොට මෙතනදී මෙයාගේ S ප්‍රමාණයක් තියෙනවා. මෙතන 2S ප්‍රමාණයක් තියෙනවා. ඒතකොට අපිට ওই විදිහට ගාන හදන්න පුළුවන්. බොහොම පහසුවෙන් හදන්න පුළුවන්. නමුත් ගැටලුව තියෙන්නේ මෙතන pH 5ක ජලීය ද්‍රාවණය ගැන කතා කරන්නේ. ඒතකොට දැන් ඕකෙදි මෙහෙම හිතන්න පුළුවන්. දැන් pH 5යිනේ. ඒ කියන්නේ අනිවාර්යයෙන් මේක ආම්ලික මාධ්‍යයක්. ඒ කියන්නේ පුතේ ආම්ලික මාධ්‍යයක් කියන්නේ H3O+ අයන සාන්ද්‍රණය මෙතන OH- සාන්ද්‍රණයට වඩා වැඩි. ඕකනේ මේකේ සරල සංසිද්ධිය නේද? එතකොට දැන් කවුරු හරි හිතුවොත් මේ සියල්ල ඔක්කොම සිද්ධ වුණාට පස්සේ හරිද? ඒ කියන්නේ මේක සමතුලිතතාවයට පතර ඔක්කොම වුණාට පස්සේ pH දැන් ද්‍රාවණයේ pH එක 5යි. ඒ කියන්නේ H3O+ සාන්ද්‍රණය වැඩි කියන එකනේ නේද? එතකොට H3O+ සාන්ද්‍රණය වැඩි OH- සාන්ද්‍රණය අඩුයි. අපි දන්න සාමාන්‍ය සිද්ධිය දාලා අපිට පුළුවන් OH- ප්‍රමාණය ගණනය කරගන්න කොච්චරක් කියලාද? එක වැඩි කිරීම 10/9ක් කියලා. එතන මේ විදිහට අපිට මේක හදන්න පුළුවන්. හරිද? දැන් ඔය තියන්නේ අන්තිම සමතුලිතතාවය. කියන්නේ pH 5දී මාධ්‍ය ආම්ලිකයි, මෙයා දිය වෙලා ඔක්කොම වෙලා දැන් pH අගේ 5යි. එහෙනම් OH- සාන්ද්‍රණය එක වැඩි කිරීම 10/9 කියලා අපිට හිතන්න පුළුවන්. දැන් ඔය කියන සංකල්පය පදනම් කරගෙන අපිට පුළුවන් මේ ගැටලුව විසඳන්න. එතකොට මෙතන එහෙනම් එක වැඩි කිරීම 10/9ක් OH- තියෙනවා. එතකොට මෙයාගේ කොච්චරක් M2+ කියන කෙනා තියෙනවද? ඕක අපිට KSPට ආදේශ කරලා හොයන්න පුළුවන් බොහොම ලේසියෙන්. එහෙනම් KSP සමානයි අපි සාමාන්‍යයෙන් දන්නවා. ඕක ලියන්නේ අපි කොහොමද? M2 + AQ OH- සාන්ද්‍රණයේ වර්ගය. එතකොට මේ විදිහට අපිට ලියන්න පුළුවන්. දැන් මේ විදිහට හැදුවොත් අපිට ලියන්න පුළුවන් මෙතන තියෙනවා 4 වැඩි කිරීම 10/36ක් තියෙනවා. එතකොට 4 වැඩි කිරීම 10/36යි සමානයි. අපි දන්නේ නැහැ M2+ කොච්චරද? දැන් ද්‍රාවිතාවය හොයන්න වෙන්නේ මෙයාගෙන්. මොකද OH- ප්‍රතික්‍රියාවකට සහභාගී වෙලා තියෙනවා. එතකොට එයා ඉන්නවා 1 වැඩි කිරීම 10/9ක්. 1 වැඩි කිරීම 10/9ක්. හරිද? මේ තියෙන වර්ගය. හරිද? එතකොට මේක සුළු කරොත් අපිට එනවා උත්තරයක් M2+ වලට M2+ සාන්ද්‍රණය මේක සමානයි කීයක් කියලාද අපිට එන්නේ 4 වැඩි කිරීම 10/36 බෙදීම 1 වැඩි කිරීම 10/18ක් කියලා. එතකොට උත්තරය අපිට එනවා 4 වැඩි කිරීම 10/18යි කියලා. 4 වැඩි කිරීම 10/18යි. එහෙනම් මේ තමයි දැන් මොකද වෙන්නේ M2+ සාන්ද්‍රණය විය යුත්තේ 4 වැඩි කිරීම 10/18ක්. කොහොම නෙන්නේ නේද? නමුත් එහෙම පිළිතුරක් නැහැ. එහෙම පිළිතුරක් මේකේ නැහැ. එතකොට දැන් මෙතන යම් ගැටලුවක් තියෙනවා. මොකද්ද ගැටලුව? දැන් මේ විදිහට හැදුවොත් එන ගැටලුව මොකක්ද කියලා අපි බලමු. හරිද? දැන් මේ තියෙන ආම්ලික මාධ්‍යයකදී අපි 1 වැඩි කිරීම 10/9 කියලා මෙයා අරගෙන මොකද 1 වැඩි කිරීම KW 1 වැඩි කිරීම 10/14යිනේ. එහෙම හිතලා අපි මේ විදිහට ගාන හැදුවොත් අපිට එන උත්තරය තමයි මේ තියෙන්නේ. හරිද? 4 වැඩි කිරීම 10/18යි. එතකොට ඇත්තටම මෙතනදී වෙලා තියෙන ද්‍රාවිතාවේ අඩුවීමක් නේ. දැන් ද්‍රාවිතාවේ අඩුවීමක්. හරිද? මේ ගැටලුව ටිකක් අපිට සාකච්ඡා කරන්න පුළුවන් ගැටලුවක්. උත්තරේ නැති වෙනම කතාවක්. නමුත් අපිට සාකච්ඡා කරන්න පුළුවන්. හරිද? එතකොට දැන් මෙතනදී අපි ගත්තොත් පුතේ මුකුත් නැති වෙලාවෙදී අපි හිතමුකෝ ද්‍රාවිතාවය. එහෙම ගත්තොත් ඔයාලට ඔයගලන්ට ලියන්න පුළුවන් 4 වැඩි කිරීම 10/36 මේක සමානයි 4s ඝනය. ඔහොමනේ අපි ලියන්නේ ඔක 4s ඝනය. එතකොට s ඝනය ඔයගලන් දන්නවා සමානයි 1 වැඩි කිරීම ඔයගලන්ට එනවා 10/36ක් කියලා. එතකොට S කියන කෙනා ඔයගලන්ට එනවා උත්තරේ 1 වැඩි කිරීම 10/12ක් කියලා නේද? 1 වැඩි කිරීම 10/12යි. එතකොට ආම්ලික නොවන ද්‍රාවණයකදී මෙන්න මොකද්ද වෙලා තියෙන්නේ? ද්‍රාව්‍යතාවය 10/12ක් වෙලා තියෙනවා. 1 වැඩි කිරීම 10/12යි. ඒ කියන්නේ සාමාන්‍ය ජලීය ද්‍රාවණයකදී. එතකොට අපි දන්නවා අම්ල ද්‍රාවණයකදී අනිවාර්යයෙන්ම මෙයාගේ ද්‍රාවිතාවය වැඩි වෙන්න ඕනේ පුතේ. මෙයාගේ ද්‍රාවිතාවය වැඩි වෙන්න ඕනේ. ඒකට හේතුව තමයි
අම්ල ද්‍රාවණයකදී OH- වැය වෙනවා. OH- වැය වෙනවා. පැහැදිලිද? OH- වැය වෙන නිසා මේ සමතුලිතය ඉදිරියට ගමන් කරනවා. ඒතකොට ද්‍රාවිතාවය අනිවාර්යෙන් වැඩි විය යුතුයි. ඒ නිසා මෙන්න මේකට වඩා අනිවාර්යයෙන්ම ද්‍රාවිතාවේ වැඩි උත්තරයක් එන්න ඕනේ. මේකට වඩා වැඩි උත්තරයක්. දැන් මේ පළවෙනි උත්තර තුනම ගත්තොත් එහෙම උත්තර තුනේම ද්‍රාවිතාවේ මේගොල්ලන් කියන්නේ මේ අගයට වඩා අඩුයි. ඒ නිසා අපිට මේ උත්තර තුනම ගන්න බෑ. හරිද? එතකොට මේ විදිහට හදන එකත් වැරදි එහෙනම්. ඕගලන්ට පේන්නේ ඇයි මේකට වරදින්න හේතුව? හේතුව තමයි මෙතන එන උත්තරේ ඕගලන්ට පේන්න ඕනේ 4 වැඩි කිරීම 10 රින් 18. එහෙනම් මේ කියන සංකල්පයෙන් මේක හදන්න බෑ. කියන්නේ දැන් OH- 1 වැඩි කිරීම 10 රින් 9ක් තියෙනවා. එහෙනම් ඒකට මේකට ආදේශ කරලා එහෙම හදන්න බෑ පුතේ. ඒක හදන්න බෑ. එහෙනම් ඕගලන්ට පේනවා හදන්න බෑ කියලා. හරිනේ? දැන් එහෙනම් මේ උත්තරේ වැරදි. වැරදි උත්තරයක්. එතකොට මේක අපිට තියෙන්නේ සාමාන්‍ය ජලීය ද්‍රාවණයකදී නේද? එතකොට එහෙනම් 1 වැඩි කිරීම 10 12යි. එතකොට ඒක ගන්නත් බෑ. එහෙනම් මේ උත්තර තුන ගන්නත් බෑ. මෙයා ගන්නත් බෑ. එතකොට එහෙනම් ඉතුරු වෙන උත්තරේ 4 වෙනි උත්තරේනේ. 4 වෙනි උත්තරේ. දැන් 4 වෙනි උත්තරේට එනකොට කොහොමද 4 වෙනි උත්තරේ ගන්නෙ? හරිද? ඔතන ගැටලුවක් තියෙනවා. දැන් 4 වෙනි උත්තරේ ගන්නකොට දැන් ඔගේ ඇත්තටම සිද්ධිය වෙන්නේ මේ OH- H ධනායන සමග ප්‍රතික්‍රියා කරමින් ඉස්සරහට ගමන් කරනවා. කියන්නේ මේක දැන් හිතන්නකෝ ඕක අපි මෙහෙම හිතුවා කියලා. අපි හිතමු මෙන්න ජලීය ද්‍රාවණයක් තියෙනවා pH 5ක ද්‍රාවණයක්. හරිද? pH සමානයි 5යි. මේකට අපි MOH2 එකතු කරනවා. මෙයා එකතු කරනවා. හරිද? එකතු කරනකොට මොකද වෙන්නේ? මෙතන මේකේ OH- මෙයාත් එක්ක ප්‍රතික්‍රියා කරනවා. මෙයා ජලයේදී වෙන OH- මෙයාත් එක්ක ප්‍රතික්‍රියා කරනවා. ඒ විදිහට OH- ප්‍රතික්‍රියා කරනවා. ප්‍රතික්‍රියා කරමින් ඉවර වෙනවා. හරිද? එතකොට ප්‍රතික්‍රියා කරපු OH- ගාන එහෙනම් කොච්චරක් වෙන්න ඕනේද? අනිවාර්යයෙන්ම අපි දන්නවා ප්‍රතික්‍රියා කරපු OH- ගාන H ධනායන ප්‍රමාණයට සමාන විය යුතුයි. නේද? H ධනායන ප්‍රමාණයට සමාන විය යුතුයි. එහෙනම් ප්‍රතික්‍රියා කරපු OH- ප්‍රමාණය ඔයගොල්ලන්ට හිතන්න පුළුවන්. අපි ඝන ඩෙසිමීටර එකක ද්‍රාවණයක් සැලකුවොත් ප්‍රතික්‍රියා කරපු OH- ප්‍රමාණය අනිවාර්යෙන් 1 වැඩි කිරීම 10 රින් 5යි මවුල විය යුතුයි. මෙච්චර ප්‍රමාණයක් ප්‍රතික්‍රියා කරලා තියෙනවා. හරිද? එතකොට ඒ ප්‍රමාණය ප්‍රතික්‍රියා කරා නම් හරිද? දැන් මේක ඉදිරියට ගමන් කරන කෙනෙක්නේ. එතකොට එච්චරක් ප්‍රතික්‍රියා කරනවා. හරිද? දැන් ඒ 1 වැඩි කිරීම 10 රින් 5 ප්‍රතික්‍රියා කරා නම් ඒහා ඒ ප්‍රතික්‍රියා කරන ප්‍රමාණයට සමානව මේක විඝටනය වෙලා තියෙන්න ඕනනේ. නේද? එතකොට මෙතන OH- 1 වැඩි කිරීම 10 රින් 5ක් එළියට අවිල්ලා තියෙනවා. එහෙනම් මෙතනින් M2+ එන්න ඕනේ කොච්චරද? ඒ වගේ අර්ධයක්. ඒ කියන්නේ 0.5 වැඩි කිරීම 10 රින් 5ක් මවුල මෙතනින් එළියට අවිල්ලා තියෙන්න ඕනේ. හරිද? දැන් ඒක ඇවිල්ලා තමයි දැන් සමතුලිතතාවයට ආයෙ ලැබෙන්න ඕනේ. ඒකට දැන් එහෙනම් ඔන්න දැන් තේරෙන්න ඕනේ ඒක ඇවිල්ලා තමයි මේ කතන්දරේ එන්නේ. එතකොට එහෙනම් 1 වැඩි කිරීම 10 රින් 5යි ඒකෙනුත් අර්ධයක් මෙතන මෙයා එළියට ඇවිල්ලා තියෙන්න ඕනේ මේ දිය වෙලා ඉවරනකොට. දැන් මම මේ කතා කරන්නේ වෙන සිද්ධියක් ගැන. මොකද්ද? pH 5ක ද්‍රාවණයකට මෙයා එකතු කරනවා. හරිද? එකතු කරනකොට අනිවාර්යෙන් OH- මෙතන තියෙන H+ එක ප්‍රතික්‍රියා කරනවානේ. ඒතකොට ඒ මෙතන තියෙන H+ සම්පූර්ණයෙන් ප්‍රතික්‍රියා කරලා ඉවර වෙන්න OH- 1 වැඩි කිරීම 10 රින් 5ක් ඕනේ වෙනවා. තේරුණාද? එතකොට එහෙනම් ඕගොල්ලන්ට පේන්න ඕනේ මේ ගැටලුව සාර්ථක ගැටලුවක් නෙවෙයි නේද? මොකද මේකෙදි දැන් මේක දැන් දිගට හදන්න පුළුවන් අපිට. හරිද? නමුත් ඒ විදිහට හදන්න අත්‍යවශ්‍ය වෙන්නේ නැහැ. මොකද මේකේ තියෙන උත්තර අපිට මේකෙදි ගන්න බැරි නිසා. හරිද? ඒක වැඩි කිරීම 10 රින් 5යි. ඔයගොල්ලන් හිතලා බලන්න 1 වැඩි කිරීම 10 රින් 5ක් මෙතනදී OH- H+ එක්ක ප්‍රතික්‍රියා කරනවා. එතකොට ඒ H+ එක්ක ප්‍රතික්‍රියා කරන්න නම් මොකද වෙන්න ඕනේ? OH- දැන් එළියට අවිල්ලා තියෙනවා 1 වැඩි කිරීම 10 රින් 5ක් මවුල. එතකොට මේ විඝටනයේදී මෙයාගේ මවුලයක් ද්‍රවණයේදී මෙයාගේ මවුල දෙකක් ද්‍රවණය වෙනවා. එතකොට 1 වැඩි කිරීම 10 රින් 5ක් නම් දැන් මෙයාගෙන් කොච්චරක් ද්‍රවණය වෙලා තියෙන්න ඕනේ? 0.5 වැඩි කිරීම 10 රින් 5ක් ද්‍රවණය වෙලා තියෙන්න ඕනේ නේද? එතකොට ඔය තමයි මේ H ධනායන තුලිත කියන්නේ උදාසීන වෙන්න ගතවන ප්‍රමාණය. හරිද? ඉතින් ඒ නිසා මේක මේ විදිහට හදන්න බෑ. කියන්නේ මේ ගැටලුව සාමාන්‍ය ක්‍රමයකට හදන්න බැරි ගැටලුවක්. ඒ නිසා තමයි මේකට ඕල් එකක් විභාගයේදී දීලා තියෙන්නේ. ඉතින් ඒ නිසා මේක ප්‍රශ්නකාරී ගැටලුවක්. මෙවැනි ගැටලු විභාගයේදී ලැබීම දරුවන්ගේ සමහර වෙලාවට ගැටලු විසඳීමේදී අර මානසික ඒකාග්‍රතාවයේ බිඳ වැටෙන්න පුළුවන් ආකාරයේ ගැටලු ඉතින් මේවා. රයිට්? ඉතින් මේක හදන්න බැරිකමක් නැහැ හදන්න පුළුවන්. හරිද? ගෙදරදී උත්සාහ කරන්න මේ කියපු ඒවා. දැන් මේ ක්‍රමයට පාවිච්චි කරන්න එපා. මේ ක්‍රමය හරියන්නේ නැහැ. මේ ක්‍රමය හරියන්නේ. ඒක පාවිච්චි කරන්න එපා. ඒතර මේ ඔයගලන්ට පේනෝනේ 10 රින් 18 උත්තරම 3ක් දීලා තියෙනවා. හරිද? එතකොට මේකෙදී මෙන්න මේ කියන උත්තරේ දැන් 10 රින් 18ෙම උත්තර 3ක් දීලා තියෙනවා. එතකොට ඔයගලන්ට පේනෝනේ මේක අසාර්ථක ගැටලුවක් කියන එක. මොකද 10 රින් 18 කියන්නේ අනිවාර්යෙන් ද්‍රාවිතාවේ අඩු වෙලා තියෙන්නේ. හරිද? ඒ කියන්නේ සාමාන්‍ය තත්වයටත් වඩා ද්‍රාවිතාවේ අඩු වෙලා තියෙන්නේ. හරිද? ඒ නිසා මේක එච්චර සුදුසු ගැටලුවක් නෙවෙයි කියන එකයි අදහස. 26 වෙනි ගැටලුව පුතේ විද්‍යුත් රසායනය සම්බන්ධ ගැටලුවක්. කොහොමද මේ කියන කෝෂය අඳින්නේ කියලා. සම්මත ගැල්වනි කෝෂයක් නිවැරදිව දක්වන්නේ කියන එකයි මේකේ අහලා තියෙන්නේ. එතකොට මේක මම මෙහෙම කියන්නේ නැතුව ඔයගොල්ලන්ට මම මේක ඇඳලා කෝෂය ඇඳලා ඔයගොල්ලන්ට පෙන්නන්නම් කොහොමද මේක
අංකණය කරන්නේ කියන එක. හරි. දැන් මේ තියෙන්නේ ඔය කියන ගැල්වනික් කෝෂය මැග්නීසියම් සහ හයිඩ්‍රජන් ඉලෙක්ට්‍රෝඩේ සම්බන්ධ කරලා අදපු එකක්. එතකොට දැන් මේකේ අපි දන්නවා මැග්නීසියම් කියන්නේ ඔක්සීකරණයට වැඩි කැමැත්තක් දක්වන කෙනෙක්. ඒ නිසා මෙයා ඇනෝඩේ විදිහට ක්‍රියා කරන්න ඕනේ. මෙයා කැතෝඩේ විදිහට ක්‍රියා කරන්න ඕනේ. එතකොට දැන් මේක අඳින විදිහ බලන්න. හැම වෙලෙම ඇනෝඩෙන් පටන් ගන්නවා. එහෙනම් මැග්නීසියම්ගෙන් පටන් ගන්න. එහෙනම් බෙලින් මැග්නීසියම්. මම මේ හරි ලියන්න. ඔන්න මැග්නීසියම්. මැග්නීසියම් ඝනය. හරිද? ඊට පස්සේ මෙතෙන් ආවා. මෙයා අපි ද්‍රාවණයට මාරු වෙනවා. එහෙනම් ඔන්න අතුරු පෘෂ්ඨය ඇඳා Mg2+. Mg2+. එතකොට මේක ද්‍රාවණයක් නේ. එහෙනම් AQ. හරිද? එතකොට මෙතන සාන්ද්‍රණය 1 මෝල් ඝන ඩෙසිමීටරයට එන එක ලියන්න ඕන ඕගොල්ලන් 1 මෝල් ඝන ඩෙසිමීටරයට කියලා ලියන්න ඕනේ. හරිද? වරහන වැහුවා. දැන් ඔන්න මෙතෙන් ආවට පස්සේ ඔන්න මෙයාගේ පළවෙනි අතුරු පෘෂ්ඨයට එනවා. ඔන්න පළවෙනි අතුරු පෘෂ්ඨය. ඊට පස්සේ මේක හරහා මෙතෙන් ආව ඔන්න දෙවෙනි අතුරු පෘෂ්ඨයට ආවා. ඔන්න ඒක අපි ලියුවා දෙවෙනි අතුරු පෘෂ්ඨය. එතකොට ඒකෙන් අපි මාරු වෙන්නේ H ධනායන සාන්ද්‍රණය H ධනායන ද්‍රාවණයට. ඔන්න H ධනායන. මේක ජලීය ද්‍රාවණයක්. සාන්ද්‍රණය 1 මෝල් ඝන ඩෙසිමීටරයට කියලා ලිව්වා. වරහන වැහුවා. ඊට පස්සේ මෙයා මෙතනින් ආවා. දැන් අපි මෙතනින් අපිට හම්බෙන්නේ මේ H ධනායනත් එක්ක අපිට සමතුලිත වෙන්නේ H2 කියන කෙනා නේද? එහෙනම් අපි ඊටකට මෙතන අතුරු පෘෂ්ඨය ලියන්න ඕනේ H2 කියලා. H2 gas නේද? ඊට පස්සේ ඒකෙන් අපිට පස්සේ අවසානයේ හම්බෙන්නේ ප්ලැටිනම්. එහෙනම් ඔන්න ඉරක් ආයෙත් ඇඳලා අපි මෙතන ප්ලැටිනම් කියලා මේක ලකුණු කරනවා. ඒතකොට මේ විදිහට තමයි අපි මේක ලකුණු කරන්න ඕනේ. හරිද? එහෙනම් ඔයගලන්ට පේන්න ඕනේ දැන් මේ කියන විදිහට අංකණය කරාම අපිට ඒ අංකණය ලැබෙන්නේ කීවෙනි එකේද? අපිට පේන විදිහට පළවෙනි උත්තරේ නේද? එහෙනම් පළවෙනි උත්තරේ අපිට බොහොම ලේසියෙන් තෝරගන්න පුළුවන් මේකට නිවැරදි පිළිතුර විදිහට. රයිට්. එතකොට ওই විදිහට ඔයගලන්ට එහෙනම් බොහොම සරලව උත්තරේ තෝරන්න පුළුවන්. එහෙනම් 26ට උත්තරේ වෙන්නේ පළවෙනි උත්තරේ. 27 වෙනි ප්‍රශ්නය පුතේ භෞතික රසායනය සම්බන්ධ ගැටලුවක්. මේක කලාප සමතුලිතතාවය සම්බන්ධ ගැටලුවක්. ඒතර මෙතන කියනවා ඩයික්ලෝරෝමෙතේන් සහ ජලය අතර ඒක බාස්මික කාබනික අම්ලයක ව්‍යාප්තිය නිර්ණය කිරීම සඳහා. එතකොට මම කැමති නෑ මේ විදිහට හදන්න. මම කැමති මේකට රූප සටහනක් අඳින්න. ඒ නිසා මම මේකට දැන් රූප සටහනක් අඳිනවා. එතකොට පුතේ මේක කියනවා අම්ල ද්‍රාවණයක් නේද? අපි අම්ලයේ HA කියලා සලකමුකෝ. අපි අම්ලයේ HA කියලා ගමු. HA නැමැති අම්ලයක්. එතකොට මේක ජලීය ද්‍රාවණය කියලා අපි සලකමු. ජලීය ද්‍රාවණය HA අම්ලයේ ජලීය ද්‍රාවණය. මෙයාගේ ඝන සෙන්ටිමීටර් 50ක් කරන් තියෙනවා. ඝන සෙන්ටිමීටර් 50යි. එතකොට ඔයගොල්ලන්ට පේන්න ඕනේ මෙයාගේ සාන්ද්‍රණය දීලා තියෙනවා ආරම්භක සාන්ද්‍රණය 0.2 මෝල් ඝන ඩෙසිමීටරයට කියලා. ආරම්භක සාන්ද්‍රණය නේද? එතකොට ඊට පස්සේ කියනවා මෙයා ඩයික්ලෝරෝමෙතේන් 10ක් සමග හොඳින් මිශ්‍ර කරාලු. එතකොට එහෙනම් දැන් මේකෙදි සමතුලිතතාවයක් ඇති වෙනවා. අපි මේක ඩයික්ලෝරෝමෙතේන් කියලා ගමු. මම කාබනික කියලා ලියන්නම්. කාබනික ද්‍රාවකයෙන් ඝන සෙන්ටිමීටර් 10ක් අරන් තියෙනවා. නේද? එතකොට දැන් මේකෙදි මොකද වෙන්නේ? මෙයා මේ විදිහට සමතුලිතතාවයට ලැබෙනවා. සමතුලිතතාවයට ලැබෙනවා කාබනික ද්‍රාවකයත් එක්ක. හරි. දැන් මේකෙදි කියනවා ඊට පස්සේ මෙයා මෙතනින් ඉවත් කරනවලු. ඒ කියන්නේ මේ කොටස ඉවත් කරලා මෙයා අනුමාපනයක් කරනවලු සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් එක්ක ජලයේ ස්තරයේ ඉතිරිව ඇති අම්ලය උදාසීන කිරීම සඳහා මෙන්න මෙච්චරක් වැය වුණාලු. දැන් අපි ඕක බැලුවොත් එහෙම පුතේ මෙතන 0.2ක් තිබ්බනේ. මෙතන අපි හිතමු මෙතන තිබ්බ මවුල ගාන. හරිද? මෙතන තියෙන ආරම්භක මවුල ගාන ඕගලන්ට බොහොම ලේසියෙන් හොයන්න පුළුවන්. හරිද? ඒතර අපි උදාහරණයක් විදිහට ගත්තොත් දැන් මෙතන ආරම්භක මවුල ගාන මම ලියන්නම් n0 කියලා ලියන්නම්කෝ. ආරම්භක මවුල ගාන පුතේ ඕගලන්ට ලියන්න පුළුවන් 0.2යි මවුල ගාන ඩෙසිමීටරයට ඕක වැඩි කරන්න ඕනේ 50න් එකල බෙදන්න ඕනේ 1000න් නේද? එතකොට මේ විදිහට ඕගලන්ට ඕක හොයන්න පුළුවන්. ඒකට ආරම්භක මවුල ගාන එනවා පුතේ ඕගලන්ට මෙතන 0.2 කියන්නේ 10යි. එතකොට එක වැඩි කිරීම 10 රින 2ක් කියලා එනවා. එක වැඩි කිරීම 10 රින 2යි නේද? ඔය විදිහට ඕගලන්ට මවුල ගාන එනවා. රයිට්. එතකොට මේ තමයි ආරම්භක මවුල ගාන 0.250න් වැඩි කරොත් 10යි. එතකොට මෙතන උඩ එනවත් එක වැඩි කිරීම 10 රින 2යි. එහෙනම් මේ තියෙන්නේ ආරම්භක මවුල ගාන. එක වැඩි කිරීම 10 රින 2යි නේද? දැන් අපි හිතමු පුතේ මේ මවුල ගාන තිබ්බනේ ආරම්භයේදී නේද? අපි හිතමු මේ පැත්තට සිම්පල් A මවුල ගානක් ගියා කියලා. එහෙනම් දැන් මෙතන ඉතුරු මවුල ගාන වෙන්න ඕනේ. එක වැඩි කිරීම 10 රින 10 රින මෙන්න මෙච්චර මවුල ගාන මේක ඇතුළේ ඉතුරු වෙලා තියෙන්න ඕනේ. දැන් ඕගොල්ලන්ට තේරෙන්න ඕනේ මේ ඉතුරු මවුල ගාන හොයාගන්න මෙන්න මේ කියන කතන්දරේ පාවිච්චි කරන්න පුළුවන්. එතකොට ඕගොල්ලන්ට කියන්නේ මෙන්න මේකට සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් දානවලු. මෙන්න මේ කොටස අරගෙන වෙන් කරලා ඒකට සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් දානවලු. එතන මම ඒකට වෙනම රූපයක් ඇඳුවොත් අපි හිතමු මෙන්න මේ කියන විදිහට මෙතන තියෙනවා. එතකොට මෙතන තියෙනවා ඔය කියන අම්ල ද්‍රාවණය නේද? එතකොට මේකට දානවලු කොච්චරක්ද සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් 0.2 මවුල ඝන ඩෙසිමීටරයට සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ්
ඕකෙන් වැය වෙනවලු ඝන සෙන්ටිමීටර් 10ක්. මෙච්චරක් වැය වෙනවලු නේද? දැන් එතකොට ඔයගොල්ලන් දන්නවා මේක ඒක බාස්මික ආම්ලයක් නේ නේද? එහෙනම් එකට එක අනුපාතයෙන් මේ ප්‍රතික්‍රියාව සිද්ධ වෙන්න ඕනේ. එහෙනම් බොහොම සරලව ඔයගොල්ලන්ට ලියන්න පුළුවන් මේ මෙතන ඉතුරු NHA ඉතුරු අම්ල ගාන කියන්නේ 0.2 වැඩි කිරීම 10 බෙදීම 1000ක් වෙන්න ඕනේ. එතකොට මේ තමයි ඉතිරි මවුල ගාන. එතකොට මේක සුළු කරොත් ඔයගොල්ලන්ට එනවා 0.2යි. එතකොට ඔයගොල්ලන්ට එනවා 0.2 වැඩි කිරීම 10 ඍණ 3ක් කියලා. එහෙම නැත්නම් ඔයගොල්ලන් ලියන්න පුළුවන් 0.2 වැඩි කිරීම 10 ඍණ 2ක් කියලා. 10 ඍණ ඔව් 2ක් කියලා එන උත්තරේ නේද? එතකොට මේ තමයි ඉතිරි මවුල ගාන. හරිනේ. එතකොට ඒක සමාන වෙන්න ඕනේ 1 වැඩි කිරීම 10 ඍණ 2 ඍණ ඒ වලට. එහෙනම් මට ලියන්න පුළුවන් 1 වැඩි කිරීම 10 ඍණ 2 ඍණ a මේක සමානයි 0.2 වැඩි කිරීම 10 ඍණ 2ට. හරිනේ. එහෙනම් a කියන කෙනා සමාන වෙන්න ඕනේ 1 ඍණ 0.2 වැඩි කිරීම 10 ඍණ 2ට. 10 ඍණ 2යි. දැන් මේක සුළු කරොත් ඕගලන්ට එනවා සිම්පල් a සඳහා උත්තරයක් 1 ඍණ 0.2. එතකොට 1 ඍණ 0.2යි කියන්නේ ඕගලන්ට මෙහෙම හදන්න පුළුවන්. එතකොට ඕගලන්ට එනවා 0. මෙතන එනවා 9.8ක් කියලා උත්තරයක් නේද? එහෙනම් ඕගලන්ට එනවා 0.98 වැඩි කිරීම 10 ඍණ 2යි මවුල කියලා උත්තරයක්. එහෙනම් ඔන්න A හොයාගත්තා. දැන් A දන්නවනම් අපි ඉතුරු ගාන දන්නවනම් බොහොම ලේසියෙන් KD හොයන්න පුළුවන්. එහෙනම් KD සඳහා අපි සමීකරණය ලියුවොත් KD සමානයි. දැන් වැඩිපුර දී වෙලා තියෙන කාබනික ද්‍රාවකයනේ. එයා උඩට දාගමු එහෙනම්. ඔයගොල්ලන් ලියන්න පුළුවන් 0.98 වැඩි කිරීම 10 ඍණ 2 බෙදීම 10 බෙදීම ඉතුරු වෙන ගාන කියන්නේ 0.2 වැඩි කිරීම 10 ඍණ 2 බෙදීම 50යි. එතකොට මේ තමයි KD කියන්නේ පුතේ. එහෙනම් මේක සුළු කරන්න KD සමානයි ඔයගලන්ට එනවා. මේක සුළු කරොත් 49 වැඩි කිරීම දශම මෙතන එනවා ඔයගලන්ට 49 වැඩි කිරීම 5යි. ඔයගලන්ට එනවා 245යි කියලා උත්තරයක්. 245යි කියලා උත්තරයක් එනවා. එහෙනම් ඒ උත්තරේ තියෙන්නේ පස්වෙනි පිළිතුරේ. එහෙනම් 27 වෙනි ප්‍රශ්නයේ උත්තරේ පස්වෙනි එක වෙන්න ඕනේ. බොහොම සරලව හදන්න තියෙන්නේ. මේකේ බොහොම සරල સિદ્ધාන්ත කීපයක් තියෙන. මේ වගේ ගැටලු ඕන තරම් ඕගොල්ලන් સિદ્ધාන්ත සාකච්ඡා කරනකොට විසඳලා ඇති. චාලක රසායනය සම්බන්ධ බොහොම සරල ගැටලුවක් තියෙන මූලික સિદ્ધාන්ත සම්බන්ධ. එතකොට අපි බලමු මේකේ අපෙන් අහන්නේ C2H4 වැයවීමට සාපේක්ෂව ප්‍රතික්‍රියාවේ ශීඝ්‍රතාවයේ x ලු. එහෙනම් ඔයගොල්ලන් අහනවා ඔක්සිජන් වැයවීම, කාබන් ඩයොක්සයිඩ් සහ ජලය සෑදීමේ ශීඝ්‍රතාව පිළිවෙලින් කොච්චරක්ද කියලා. එතකොට ඉස්සෙල්ලම මම මේකට ප්‍රතික්‍රියාව ලියා ගන්නම්. එතකොට ප්‍රතික්‍රියාව ලියා ගත්තාම ඔයගොල්ලන්ට ඔක පැහැදිලි කරන්න හරි ලේසි. හරිද? එතකොට C2H4 වායු ධන ඔක්සිජන් 3ක් ඔක්සිජන් නේද? එතකොට දැන් මේකේ ඔයගොල්ලන්ට පේන්න ඕනේ මේක වැයවීමෙන් මෙතන හැදෙනවා පුතේ 2යි කාබන් ඩයොක්සයිඩ් වායු ධන 2ක් H2O වායු. මෙන්න මේ විදිහටයි මේක සිද්ධ වෙන්නේ. දැන් පුතේ ඔයගොල්ලන්ට පේන්න ඕනේ මෙයාගේ එක මවුලයක් වැය වෙනවා. එක මවුලයක් සමග ප්‍රතික්‍රියා කරන්න මෙයාගේ මවුල 3ක් වැය වෙන්න ඕන නේද? එතකොට මෙතන ඒකෙන් මවුල 2ක් හැදෙනවා. මෙයාගේ මවුල 2ක් හැදෙන්න ඕනේ. මෙයාගේ මවුල 2ක් හැදෙන්න ඕනේ. එහෙනම් අපි හිතුවොත් මෙයාගෙන් x මවුල ගානක් වැය වුණොත්, ඒ කියන්නේ x ප්‍රමාණයක් වැය වුණොත් ඒත් එක්ක ප්‍රතික්‍රියා කරන්න මෙයාගෙන් 3x වැය වෙන්න ඕනේ. මෙයාගෙන් 3x වැය වෙන්න ඕනේ. 3x වැය වුණොත් මෙතන 2x ප්‍රමාණයක් හැදෙන්න ඕනේ. මෙතන 2x ප්‍රමාණයක් හැදෙන්න ඕනේ. ඉතින් ඕක තමයි සරල සිද්ධිය නේද? ඉතින් ඕක තත්පරයකටදී අපි හිතමු ඝන ඩෙසිමීටර එකක පරිමාවක් තුළ තමයි මේක දෘඩ සංකෘත භාජනය යන්නේ. එහෙනම් මේකේ පරිමාව වෙනස් වෙන්නේ නැහැ. එතකොට එහෙනම් x ප්‍රමාණයක් වැය වුණොත් 3x එකත් එක්ක වැය වෙන්න ඕනේ. 2x එහෙනම් පිළිතුර වෙන්න ඕනේ. පස්වෙනි පිළිතුර ඉතාමත් පහසුවෙන් ඔයගලන්ට උත්තරේ තෝරන්න පුළුවන්. මෙයත් පුතේ චාලක රසායනය සම්බන්ධ ගැටලුවක්. මේකේ අපෙන් අහලා තියෙන්නේ ප්‍රතික්‍රියාවක ශීඝ්‍රතාවය දීලා ඒක සාන්ද්‍රණ දෙගුණ කරාම මොකද්ද මේ කියන වේගනීයතය කියන එක නේද? එතකොට දැන් අපි මේ ප්‍රතික්‍රියාවට ලිව්වොත් පුතේ ශීඝ්‍රතා ප්‍රකාශන අපිට ලියන්න පුළුවන් R සමානයි නියතයක් අපිට ගත්තොත් එහෙනම් මේක මූලික ප්‍රතික්‍රියාවක් කියලා කොහෙවත් දීලා නැහැ. ඒ නිසා අපිට මේක ලියන්න පුළුවන් M වල අපි හිතමු A වෙනි බලය, Q වල සිම්පල් B වෙනි බලය. නමුත් දැන් පුතේ මේක දිහා බැලුවොත් ඔයගලන්ට පේන්න මේ M වල සාන්ද්‍රණයට සාපේක්ෂව Q වල සාන්ද්‍රණය ඉතාමත් ඉහළයි නේද? එතකොට M හිතන්න මෙහෙම දැන් මෙයාගේ මවුලයෙන් ප්‍රතික්‍රියා කරන්නේ. එතකොට මෙයාගේ එක වැඩි කිරීම 10 ඍණ 5ක් තියෙනවා, මෙයාගේ 2ක් තියෙනවා. එතකොට ඔයගලන්ට පේන්න ඕනේ මේ Q වල සාන්ද්‍රණය වෙනස් වීම මෙයාගේ සාන්ද්‍රණයත් වෙනස් වීමත් එක්ක ගන්නකොට නොගිනී හැකි තරම් කුඩා වෙනසක් තියෙනවා. එතකොට අපිට උපකල්පනයක් කරන්න පුළුවන් මේ Q වල සාන්ද්‍රණය මෙතනදී නියතව පවතිනවා. එහෙනම් මේක මට ලියන්න පුළුවන්, මේක නැවත මට සකස් කරන්න පුළුවන් R සමානයි K වරක් Q වල B වෙනි බලය වරක් M වල A වෙනි බලය. එතකොට මේ දෙක නියතයි කියලා මට උපකල්පනය කරන්න පුළුවන්. මේ නියතය මම K ඩෑෂ් කියලා ලියන්නම්. එහෙනම් මට ලියන්න පුළුවන් R සමානයි K ඩෑෂ් වරක්
කැපිටල් M වල සිම්පල් A වෙනි බලය කියලා. දැන් මේ කියන දේත් එක්ක තමයි අපිට මේක කරගෙන යන්න පුළුවන් වෙන්නේ. දැන් එහෙනම් ඔයගලන්ට පේන්න ඕනේ මේක කියනවා ප්‍රතික්‍රියාවේ ශීඝ්‍රතාවය 5 වැඩි කිරීම 10 4යිලු. M සාන්ද්‍රණය දෙගුණ කළ විට ප්‍රතික්‍රියාවේ ශීඝ්‍රතාවය දෙගුණ වුණාලු. පුතේ සාන්ද්‍රණය දෙගුණ කරනකොට ශීඝ්‍රතාවය දෙගුණ වෙන්න නම් ඒ වලගේ එකක් වෙන්න එපයි නේද? එතකොට ඔයගලන් දන්නවද? ඕවා හදින්න දේවල් නෙවෙයි. සාන්ද්‍රණය දෙගුණ කරනකොට ශීඝ්‍රතාවය දෙගුණ වෙන්නේ මෙයා එකක් වුණොත් නේ. එහෙනම් මේ කියන දත්තත් එක්ක A සමානයි 1යි කියලා අපිට හිතන්න පුළුවන්. හරිද? එහෙනම් මට නැවත මේකේ ශීඝ්‍රතා ප්‍රකාශනය ලියන්න පුළුවන්. R සමානයි K dash වරක් කැපිටල් M කියලා. මෙන්න මෙහෙම ලියන්න පුළුවන්. දැන් මේකත් එක්ක ඕගොල්ලන්ට බොහොම සරලව ගැටලු විසඳන්න තියෙන. ඉතින් මේක දන්නවා නම් ඕගොල්ලන්ට මේ කියන එක හදන්න පුළුවන් නේද? එහෙනම් ඕගොල්ලන් ලියන්න පුළුවන් 5 වැඩි කිරීම 10 වැඩි කිරීම 10 සමානයි මෙතන ලියන්න පුළුවන් K dash අපි දන්නේ නැහැ. M වල සාන්ද්‍රණය ඕගොල්ලන්ට ලියන්න පුළුවන් 1 වැඩි කිරීම 10 කියලා. 1 වැඩි කිරීම 10 එහෙනම් K dash මෙතනින් බොහොම ලේසියෙන් ගණනය කරන්න පුළුවන්. මේක සුළු කරොත් ඕගොල්ලන්ට 50යි තත්පරයට කියලා උත්තරයක් එනවා. එහෙනම් පුතේ මේකේ උත්තරේ වෙන්න ඕනේ 4 වෙනි උත්තරේ. එතකොට හරි ලේසියෙන් මේක හදන්න පුළුවන්. මේක නිකන් දැක්කහම නිකන් අමාරුයි වගේ හිතුණාට ඕගොල්ලන් මේකෙදී සැලකිලිමත් වෙන්න ඕනේ. මෙන්න මේ සාන්ද්‍රණ. මේ සාන්ද්‍රණයයි ගත්තාම පුතේ ඕකෙන් මෙයා බොහෝ විට නියතව පවතිනවා කියලා අපිට උපකල්පනය කරන්න පුළුවන්. එහෙනම් උත්තරේ වෙන්නේ 4 වෙනි පිළිතුර. කාබනික රසායනය සම්බන්ධ බොහෝම සරල ගැටලුවක්. අපිට කාබනික රසායන ගැටලු හම්බුනේම නැති තරම් මේ වෙනකන් ගොඩක් හම්බුනේ නැහැ. නමුත් ඊටමත් සරල ගැටලුවක් නේද? මේ බලන්න පුතේ. මෙතන තියෙන්නේ කාබොක්සිලික් අම්ලයක්. කාබොක්සිලික් අම්ලයක් නේ තියෙන්නේ. අපි දන්නවා කාබොක්සිලික් අම්ල කියන්නේ අනිවාර්යයෙන්ම වික්‍රියකාරක. ඒ වගේම තමයි එයා මෙටා යොමුකාරක නේද? එතකොට මෙයා මෙටා යොමුකාරකයක්. ඔන්න ඔය දෙක තමයි ඔයගලන්ට වැදගත් වෙන්නේ. එතකොට මෙයා මෙටා යොමුකාරකයක් කියලා ඔයගලන් දැනගන්න ඕනේ. ඒ වගේම මෙයා වික්‍රියකාරකයක් වෙනවා කියන එකත් දැනගන්න ඕනේ. නමුත් මෙතනදී වික්‍රියකරණය වැදගත් වෙන්නේ නැහැ. ඔයගලන්ට වැදගත් වෙන්නේ මෙටා යොමුකාරකයක් කියන එක විතරයි. එතකොට ක්ලෝරින්, නිර්ජලී, ඇලුමිනියම් ක්ලෝරයිඩ් මෙතන නිර්ජලී කියලා තිබුණ වඩා හොඳයි. මෙතනදී ක්ලෝරිනීකරණයක් සිද්ධ වෙනවා නේද? එතකොට ක්ලෝරිනීකරණයේදී අනිවාර්යයෙන්ම මෙටා ස්ථානයට ක්ලෝරින් සම්බන්ධ වෙන්න ඕනේ. ඒ කියන එකත් එක්ක මේ 3 වෙනි එකයි 5 වෙනි එකයි අයින් කරන්න පුළුවන් පුතේ. මේ උත්තර දෙක අයින් කරා. හරිද? එහෙනම් දැන් එමු මේ ටිකට. එතකොට මේකෙනුත් මෙන්න මේ COCl කියලා එහෙම එකක් හැදෙන්න බෑනේ. එහෙනම් මේකත් අයින් කරන්න පුළුවන්. 4ත් අයින් කරා. දැන් 1යි 2යි අපිට පිළිතුරු විදිහට ගන්න පුළුවන්. හරිද? එතකොට ඊට පස්සේ දැන් මෙතනදී අනිවාර්යෙන් ක්ලෝරෝ මේ වගේ බෙන්සීන් එකක් හැදෙනවා. ක්ලෝරෝ බෙන්සීන් කියන්නේ මේ ක්ලෝරින් සම්බන්ධ බෙන්සීන් එකක්. ඊට පස්සේ ලිතියම්